මම කියන්නේ මම අද එතන අපි පොඩි කෙටි සාකච්ඡාවක් පටන් ගන්න හදන්නේ අර විද්‍යාවේ ප්‍රශ්නකින් ගැන නූතන විද්‍යාවේ ප්‍රශ්නකින්. නූතන විද්‍යාව අපිට හුඟක් හොඳ දේවල් දීලා තියෙනවා. හැබැයි ඒකේ උපංගෙහි ලෙඩක්. ලෙඩවල දෙකක් තියෙනවා අතට. උපංගෙහි ලෙඩේ තමයි නූතන විද්‍යාවේ විද්‍යාවට බෑ ලෝකේ තේරුම් ගන්න ඒක කෑලි වලට කඩන්න නැතුව. ඒක ඇනලිටිකල් සිස්ටම් එක අපිට සිද්ධ වෙනවා කෑලි කඩන්න. ඒ කෑලි තව කෑලි වලට කඩන්න. ඔය කෑලි තමයි අපි විෂයන් කියලා කියන්නේ පුංචි කාලේ ඉඳලා අපි ඉගෙන ගන්න. එතකොට එහෙම කෑල්ලක් එක්ක වැඩ කරන්න අපි ඒකේ ප්‍රයෝජනක් තියෙනවා. ඒකෙන් අපි ඒක තමයි ඉගෙන ගන්න. හැබැයි ඒකෙන් අපිට එනවා ඒ තවත් හේතු නිසා කිසියම් හැමතිස්සෙම ප්‍රශ්නයක එක මුලක් තියෙනවා. ඒ මුලෙන් තමයි එන්නේ අන්නේ වගේ ලීනියල් නැත්නම් රේඛීය හේතුඵල අදහසකුත් අපේ ඔළුවට ඇවිල්ලා. මොකද ඒක යන්ත්‍රය පිළිබඳ දෙයින් අපිට ඇවිල්ලා තියෙන යන්ත්‍රයකත් මොකක් හරි තැනක් කැඩුනහම අන්න එතනින් තමයි ප්‍රශ්නේ එන්නේ කියලා අපි හිතනවා අර අන්‍යෝන්‍ය සිස්ටම් එකක් විදිහට නෙවෙයි යන්ත්‍රයක් දකින්න කෑලි කොට අපි ඇසෙම්බල් කරා දැන් ඒක වැඩ කරනවා. කොහේ හරි ප්‍රශ්නයක් තියෙනවා අන්න අර කෑල්ලේ ප්‍රශ්නයක්. එහෙම තමයි අපි හිතන්නේ. ඒතකොට සමාජය ගැනත් අපි හිතන අන්න අතරින් තමයි ප්‍රශ්නේ පැනනන්නේ. මෙන්න මේ හේතුවෙන් තමයි මේක පැනනන්නේ. ඒක කොහේ තනක් මුලක් අල්ලගන්න පටන් ගන්න හොයනවා. අර දෙවියන් පිළිබඳ තිබෙච්ච පරණ සංකල්පයන් දෙවියන්ගෙන් ඔක්කොම එනවා වගේ මුලකින් එන්න කියලා අපි හිතන. ඒතර අපි ක්‍රමයේ ඔන්න ඔය වගේ ගැටලුවක් තියෙනවා කෑලි වලට අපි කඩනවා ලෝකේ. ඒ කෑලිත් එක්ක එල්ලි ඉන්නවා වෙන විදිහකට දකින්න බෑ. ඔව් අපේ ප්‍රශ්නේ අපේ ඇත්ත ලෝකේ කෑලි නෑ. මම කලින් කිව්වා. ඉන්නේ සමස්ත අන්‍යෝන්‍යව සහභාගී වෙන ඉතාම ඩයිනමික් ලෝකයක් ජීවිතයක් පද්ධතියක් වශයෙන් තියෙන්නේ ලෝක. එතන මේ පද්ධතිමය අදහසින් ලෝකෙ දිහා බලන්න පටන් ගන්න ඉගෙන ගත්තොත් අපිට ඒක ඉතාම වටපිටාව සම්පූර්ණ වෙන විදිහකට දේවල් පේන්න පටන් ගන්නවා. ලෝකයේ මෙහෙම සහභාගී පද්ධතියක් අන්‍යෝන්‍ය පද්ධතියක් කියලා හරියට තේරුම් ගත්ත අරන් ඒකත් එක්ක අපි නිකන් බලන්න පටන් ගත්තාම වටපිටේම දේවල් වෙනස් විදිහකට අපි අර රාමයෙන් පිට පේන්න පටන් ගන්නවා. මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්න ඉතාලම සරල සංකල්පයක් ඉස්සෙල්ලා මම හිතන්නේ ඒක ගැන විතරක් කතා කරලා දවස ඇති පොතක් ලියන්න පුළුවන්. මොකද එතනින් මේ පුංචි දෙයින් ඔක්කොම වාග් දේවල් ගත්ත හැකි. මෙතනින් අර සහභාගී ලෝකයක් පිළිබඳ අදහසකට ඔයගොල්ලන්ට එන්න පුළුවන්. මේක පුංචි තැනකින් මම පටන් ගන්න. කොහෙන්ද පටන් ගන්න ඕන නිසා. මේ ස්ලයිඩ් එකේ තියෙන ඔන්න සංකල්ප දෙකක්. වෙනස්කම් සහ බෙදීම් නැත්නම් විභේදනය කියලා. ඉංග්‍රීසියෙන් differences and divisions කියලා කියනවා. සාමාන්‍යයෙන් අපේ ඔළුවේ මේ දෙක පැටලිලා තියෙනවා. අර අපි කියපු හේතු නිසාම අපි එහෙම කන්ඩිෂන් වෙලා තියෙන්නේ සකස් වෙලා තියෙන්නේ අපේ තියෙන රාමුව ඇතුලේ අපි බලන්නේ දකින්නේ අපිට මේ දෙක කිසි ලෝක සමුගක් කලකට වෙනසක් නැහැ. නමුත් ඕගොල්ලෝ හිමින් කල්පනා කරලා බලන්න මේ වෙනස්කම් කියන එක අපි ඉස්සරහට බලමු. වෙනස්කම් කියන එක වැඩේට අපිට බැලුවොත් මේ වාඩි වෙලා ඉන්න පිටු මේසයක වටේ අපි 8 දෙනා 10 දෙනා වාඩිලා ඉන්නවා නම් අපි එකිනෙකාගෙන් වෙනස් කියලා. අපිට ලයිස්ට්යක් ඕනනම් චෙක් කරගෙන යන්න පුළුවන් වෙනස්කම් මොනවද කියලා. අපි ලිංගික වශයෙන් වෙනස් කියන පිරිමි ගැහණු වශයෙන් වෙනස්. ඒක මැද්දයත් ඕනනම් හිටියනම් එහෙමත් ඒගොල්ලෝ වෙනස්. සමහර පරම්පරාව වශයෙන් වයස වශයෙන් වෙනස්. ඊට පස්සේ තව ෆිසිකලි බලන්න පුළුවන් ඕන තරම් වෙනස්කම් තියෙනවා. මූණකට වෙනස්, හැමේ වර්ණය වෙනස්, කිලෝග්‍රෑම් ගණන වෙනස්, ඇඟේ පතේ ස්වභාවය වෙනස්. ආදි වශයෙන් බැලු බැලමට පේන වෙනස්කම් ඕන තරම් තියෙනවා. ඒකට අපි හැසිරෙනකොට වෙනස්කම් තියෙනවා. ඊටත් වඩා සියුම් ගොඩාක් වෙනස්කම් තියෙනවා. අපි කල්පනා කරන හැටි, හිතන හැටි, අපි රුචිකත්වයන්, රුචීන්, දේවල් අපිට පේන හැටි, අපේ ඇහි අපිට පෙනෙන ආකාරය ආදි වශයෙන් එහෙම දේවල් රාශියක් තියෙනවා. ඒකට අපේ සංස්කෘතික වශයෙන් අපි හැදිච්ච වැඩිච්ච වටපිටාව ඒවා මේවත් එක්ක එන්න අපේ භාෂාව ආගමික පරිසරය අපි හිතුවත් නැතත් ඒවෙන් ඇති වෙන වෙනස්කම් රාශියක් තියෙනවා. ඉතින් බලමු අපි සම්පූර්ණයෙන්ම එකිනෙකා වෙනස්. මේක ඔන්න එක කතාවක්. පරිස්සමෙන් තව බැලුවොත් පෙනේ ඒ කියපු වෙනස්කම් ඔක්කොම ඉතා ගැඹුරු අර්ථයක. ඒවා ස්වභාවිකයි කියලා. ඒ කියන්නේ අපි හිතලා ප්ලෑන් කරලා ඡන්දය දාලා හදාගත්තේව නෙමෙයි ඒවා එහෙම වුණා. එහෙම වෙමින් පවතින. ඒවා එහෙම වුණා නැත්නම් එහෙම වෙනවා. මේ දැනුත් වෙමින් පවතින දැනුත් පොඩ්ඩක් ඔයගොල්ලෝ කල්පනා කරොත් වෙන්නේ නැවතිලා මේ දැනුත් අපි වෙනස් වෙමින් ඉන්නේ කියලා. දැන් සමාධිය හිතන්නකෝ සමාධියේ දැන් ඉන්න එක්කන නෙමෙයි තව හිතුව දෙනකොට යම් විදිහකට සියුම් දේවල් ගණනාවකින් දැන් එක්කනකින් වෙනස් වෙනවා. වෙනස වෙමින් පවතින දේ. It's becoming happening. වෙමින් තියෙන. The story කවදා ඉවර වෙන්නේ අපි මරන්න තුරු අපේ පුද්ගලෙන් ගත්තා.
ලෝකයත් එහෙමයි විශ්වයත් එහෙමයි මේක යුනිවර්සල් විශ්වීය සරල ඇත්තක් මුළු විශ්වයේම දැන් තාරක විද්‍යාව දැන් එතනට ඇවිල්ලා තියෙනවා මුළු විශ්වයේම ඩිෆරන්ෂিয়েට් වෙමින් වෙනස් වෙමින් හිම ගමන් කරමින් චලනය වෙමින් තියෙනවා පෘථිවියත් එහෙමයි පෘථිවියත් දිගටම මෙහෙම පෘථිවිය විදිහට ගත්තොත් ඒක ගැන වෙනම නම් කතා කරන්න පුළුවන් එයත් එක එක පරිණාමීය ගමනක ගියා ස්ට්‍රැටොස්ෆියර් එක තිබුණා බොහෝ යම් ගිහිල්ලා බයොස්ෆියර් එක හැදුණා බයොස්ෆියර් එකේ විග්‍රහ මේව ගිහිල්ලා මනුෂ්‍ය නිර්මාණය වෙනවා දැන් ඉතින් ඒක තවත් ලෙවල් එකකට එන්න පුළුවන් එක්ක විනාශයකට එක්ක සම්පූර්ණ පෘථිවියේ ඉතා යහපත් විඥානයක් ගොඩනගෙන්නත් පුළුවන් ඒක වෙනම කතා කරනවා මාත්‍රකක් නූස්වී කියලා සංකල්පයක්ම තියෙනවා මම මේකේ ඒ වෙලාවේ දැන්ට ගන්න මොකද ඒක වෙන ලොකු අධිරක් නිසා කතා කරනවා හරි වෙනස්කම් ඉතා ඔයගොල්ලෝ බැලුවොත් පෙනේ වෙනස්කම් අපි අතර තියෙන වෙනස්කම් ස්වභාවිකයි කියනවා by definition and by nature divisions නැත්නම් විභේදනය කියන ඒවා අපි සිංහල භාෂාවෙන් පැත්තෙන් බැලුවා වුණත් උගලන්ට අහුවෙයි අපි භේදය කියලා කියන දේවල් වගේක් තියෙනවා. පාට ඔළුවට. ඒක මොනවද බැලුවොත් කුල භේදය, ලිංග භේදය, පන්ති භේදය, සමහරට ಜಾති භේදය, ආගම් භේදය, වර්ණ භේදය ඔය වගේ අපි භේද කියලා කියන ඒවා තියෙනවා. ඒ ඕනනම් 10ක් 12ක් ලංකාවේ කියන විදිහට ගණන් කරන්න පුළුවන් ඒවා සමහරකට අඳුරගෙන නැති වෙන්න පුළුවන්. දැන් ලංකාවේ වර්ණ භේදේ තියෙනවා කියලා විශ්වාස කරගෙන නැතුවට ස්ට්‍රක්චරල් එහෙම නැත්නම් ව්‍යුහාත්මක ප්‍රශ්නයක් තියෙනවා සුදු කළු. ඒක වැඩ කරන විදිහත් පෙන්වලා දෙන්න පුළුවන්. ඇයි ආවේ කියලා කියන්නත් පුළුවන්. කොහොම හරි මේ භේද කියන જાති ඒවා සමාජ භේද ඒ වගේ තියෙන විශේෂම ලක්ෂණය තමයි ඒවා ස්වභාවික නැහැ. ඒවා මනුෂ්‍යයා විසින් නිර්මිතයි නැත්නම් සෝෂලි කන්ස්ට්‍රක්ට්. සමාජය වශයෙන් නිර්මාණය කරගත්ත දේවල්. ඒක අපිට අනුභූතික වශයෙන් හරි න්‍යායික වශයෙන් හරි චෙක් කරලා බලන්න පුළුවන්. දැන් අර වෙනස්කම් කියපු පැත්තේ තිබිච්ච සමහර දේවල් මේ පැත්තෙත් තියෙනවා. අපි අර පැත්තේ ලිංගික වෙනස්කම් කිව්වා දැන් මේ පැත්තේ ලිංග භේදය. අර පැත්තේ හැමේ වර්ණේ වෙනස්කම් කිව්වා මෙතන තියෙනවා රේසිසම් වර්ණ භේදය තියෙනවා. ඉතින් එහෙම තියෙනවා. එහෙම ඒවා තියෙනවා. එහෙම නැති ඒවාත් තියෙනවා. දැන් කුල භේදය අර පැත්තේ එකක් නැහැ මේ පැත්තේ කුල භේදය තියෙනවා. හුඟක් වෙලට මම දැන් මේක වැඩමුළුවේ මුලම ගන්න එකක් හුඟක් අයට හිතනවා ඉතින් වෙනස්කම් වලින් තමයි භේදේ පටන් ගන්න. ඒ නිසා භේද කවදාවත් එහෙම නැති කරන්න බෑ. මොකද වෙනස්කම් තියෙන තුරු භේදත් ඇති වෙනවා. ඒක සම්පූර්ණ වැරදි කතාවක්. කිසිම සම්බන්ධයක් නැහැ. වෙනස්කම් කියන ප්‍රපංචයයි භේද කියන ප්‍රපංචය අතර කිසිම සම්බන්ධයක් නැහැ. අර නාමික සම්බන්ධයක් තියෙනවා. මේ දෙක ප්‍රපංච වශයෙන් දෙකක්. සංසිද්ධීන් වශයෙන් සම්පූර්ණ දෙකක්. ඒ වගේ හේතු තේරුම් වෙනස්. ඒ විතරක් නෙවෙයි භේද ඔයගලන්ට බැලුවොත් මෙනේ බෙහෙද සමාජ වශයෙන් නිර්මාණය කරගන්න දේවල් යම්කිසි ඓතිහාසික යම්කිසි සන්දර්භයන් ඇතුලේ මිනිස්සුયો නිර්මාණය කරා. ඉතින් ඒක තමයි අත් වශයෙන් වාසනාව කියලා කියන්න පුළුවන්. මොකද ඒවා ස්වභාවික වුණා නම් අපිට කවදාවත් ඒවා මාරු කර වෙනස් කරන්න බෑ. එහෙනම් ඒවා විශ්වීයයි. හොඳ වෙලාවට ඒවා අපි හදාගත්තා. ඒ නිසා අපිට කල්පනාව පෑදිච්ච දාට ඒවා අයින් කරගන්නත් පුළුවන්. ඊනතද විමුක්තිය ලබා ගන්න පුළුවන්. කියන්නේ මේ ભેද වලින් නිදහස් වෙන්න පුළුවන්. ඒව නිදහස් වෙච්ච වෙලාවලුත් වෙනවා ඊට අනිත් මේක ඔප්පු කරන්න පුළුවන් ભેද ඒවා විශ්වය නෙවෙයි කියලා ඔප්පු කරන්න පුළුවන් අනුභූතික වශයෙන් සහ න්‍යායික වශයෙන් අනුභූතික වශයෙන් බලනකොට හොයා ගන්න පුළුවන් අපි තුමු ලිංග ભેදය මානව විද්‍යාඥයෝ දන්නවා ලිංග ભેදය මේ විදිහට නොතිබිච්ච කාල මනුෂ්‍ය පරිණාමයේ තියෙනවා මනුෂ්‍ය සමාජ පරිණාමය මාතෘ මූලික සමාජ තිබිච්ච කාල තියෙනවා ඒ වඳුනගෙන තියෙනවා ඒ වගේ මේ විදිහට සම්බන්ධයේ ස්ත්‍රී පුරුෂ සමාජයේ සම්බන්ධය මෙහෙම නෙවෙයි ඒ විතරක් නෙවෙයි අපි මේ බෙහෙතේ මෙහෙමම තියන්නේ ඒක මේ සැරේ ගලවලා දාන්න පුළුවන්. දැන් අපි ස්කැන්ඩිනේවියානු රටවලට ගියොත් ස්ත්‍රී පුරුෂ බෙහෙදේ ලිංග බෙහෙදේ මේ විදිහ මේ තියෙන විදිහට නෑ. අත් වශයෙන් තියෙනවා නම් ඊටාම සුළු මට්ටමින් තමයි තියෙන්නේ. සමහර රටවල වඩා වේගයෙන් දැන් නවසීලන්තයේ අපි පොලිටිකල් මේක බැලුවොත් පේනවා බෙහෙත ඊටාම වේගෙන් තුරන් වෙමින් යන කාලේ. සමහර රටවල ඒක තවත් නරක වෙන්න පුළුවන්. අපි වගේ රටක මේ කොවිඩ් මේ ගොදුරයි මිලිටරයිසේෂන් මේවා නිසා මේ ප්‍රශ්නේ තවත් උග්‍ර වෙන්නත් පුළුවන්. ඒක රටවල එක එක වෙනවා. අපි වර්ණ බෙහෙදේ බැලුවොත් වර්ණ බෙහෙදය නිකරාගුවාව කියුබාව එහෙම නෑ. ඒක වර්ණ බෙහෙදයක් කියලා එකක් ඒගොල්ලෝ දන්නේවත් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේ නැහැ මේ. මොකද ඇමරිකාවේ තාම නරක විදිහට තිබුණා. තිබිලා අපි දන්නවා ඒක වෙනස් වෙමින් පැවතුණා කියලා. මොකද අපි 50 ගණන් වල සිවිල් අයිතීන් ව්‍යාපාරය ඇමරිකාවේ ඉන්නේ මූලික වශයෙන් වර්ණ බෙහෙදේ නිසා. දැන් මාටින් ලූතර් කිං වගේ මහා නායකයෙක් මතුවෙන්න සුදු මිනිස්සු විශාල කල්පනා කරන අලුත් මිනිස්සු විශාල වශයෙන් සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයට සහයෝගය දෙන
එහෙම ක්‍රියාදාමයක් ඇති වෙලා මිනිස්සු විඥානේ අර කියපු සම්බන්ධකම් ඇති කරගන්න විදිහේ ඇමරිකාවේ යම් කිසි shift එකක් වේගෙන ආවා. දිගටම. ඒ ආවම අපිට මාක් වෙන හොඳ තැනක් තමයි ඔබාමා ජනාධිපති වෙන්නේ. ඉතාලම කියන්නේ සුළුතරය ඇමරිකාවේ කළු මිනිස්සු. ඇමරිකාවට පුළුවන් වෙනවා කළු මිනිස්සෙක් ජනාධිපති කරන්න කියලා විඥානේ ලොකු පෙරලියක්. ඒක ඕගොල්ලෝ දන්නවා 2020 අර ඇමරිකාවේ තව අධීරකින් ඒ ප්‍රශ්නේ නැවත පැන නගුණා. ඒක තේරුම මේ ප්‍රශ්න සම්පූර්ණ ඉවර නෑ. ගොඩාක් වෙනස් වෙලා. නමුත් ඒගොල්ලෝ දිගටම මේ විඥාන පෙරලිය ඇතුළට අයිති දේවල් කරන හොඳට හෝ නරකට හරියට හෝ වැරදියට ඇමරිකාව වෙනස් වෙමින් මේ සම්බන්ධයෙන් වෙනස් වෙමින් ඉන්න බව අපිට පේනවා. මොකද ඒ ලොකු ඇචීව්මන්ට් තිබුණ විඥානේ කළු සුදු විඥානේ වේගෙන් මාරු වෙමින් තියෙන බව අපිට පේනවා. දැන් ඒ වගේ තව ඕනනම් ගොඩාක් එහෙම චෙක් කරලා බලන්න පුළුවන්. ඔයාලට පේන්නේ විභේදනය කියන එක යුනිවර්සල් නෑ. නැත්නම් විශ්වීය නෑ. මේ මනුස්සයන්ගේ ලකුණක් නෙවෙයි මනුස්සයන් හදාගත්තේ. ඒ විතරක් නෙවෙයි හදාගත්ත එක මාරු කරන්නත් මං කියලා අපිට අත්දැකීම් අනුභූතික වශයෙන් ওই කරුණු දෙක තුනක් කියනවා. නමුත් ඕන තරම් තව හොයන්න පුළුවන්. ඒක තමයි මෙන්න මේ මෙතන තියෙන මූලික දෙයක්. දැන් තව මේකේ ස්ට්‍රක්චරල් ලොකු වෙනස්කමක් තියෙනවා අපි අඳුන ගන්න ඕනේ. මේ දෙකේ වෙනස්. වෙනස්කම් සහ බෙදීම් මේ වෙලාවේ අපිට මේක මේ දෙක අරගෙන පොඩ්ඩක් ප්ලේ කර කර ඉන්නේ අපිට මේක තේරුම් ගන්න. වෙනස්කම් සාමාන්‍යයෙන් බැලුවාම බලය කියන ප්‍රශ්නේ මම හිතන මොකක් වැදගත් නෙවෙයි. ඕගොල්ලෝ ඒක දන්නවා මම හිතන්නේ. මම කෙටියෙන් මතක් කරන්න. දේශපාලන බලය මේ බල වර්ග කීපයක් තියෙනවා. දේශපාලන බලය කියන මම කතා කරන්නේ. දේශපාලන බලය කියන සංකල්පය වුණ මේක ඇත්තට මේ දෙක අතර වෙනස තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න. දේශපාලන බලය කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. මනුෂ්‍යයා සතුව තීරණ ගන්නට, තීරණ ක්‍රියාත්මක කරන්නට තියෙන හැකියාව. ඒ ස්වභාවයෙන් අපි මනුෂ්‍ය නිසා අපි වර්ධනය වෙනකොට අපිට එදිනදා අපේ ජීවිතය ගැන තීරණ ගන්න, තීරණ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් වෙනවා. ඒ දෙන ලද කන්ඩිෂන්ස්, දෙන ලද රාමු, දෙන ලද රටේ හැටියට, සමාජයේ හැටියට, සන්දර්භයේ හැටියට එක වෙන්නේ. ඉතාලම බල රහිත වෙන්න පුළුවන් මිනිස්සු. හැබැයි මනුෂ්‍ය විදිහට හැකියාව තියෙනවා, ශක්තිතාවක් තියෙනවා. ඒක ඇක්චුවලයිස් වෙන්න නොවෙන්න පුළුවන්. ඒ රටේ හදාගෙන තියෙන ඒගොල්ලොම හදාගෙන තියෙන ලෙඩ නිසා. මේ බෙහෙත නිසා. ඒතර මනුෂ්‍යයාට න්‍යායසාර්ගික වශයෙන් මම කියන්නේ සමාජීය මනුෂ්‍යයාට නෛතික වශයෙන් මේ දේශපාලන බලය තියෙනවා. ඒගොල්ලෝ එක්සයිස් කරනවා. ඉදිරියදා කොහොමද ගෙදර හරි තීන්දුව తీරන ගන්නවා හොඳට හෝ නරකට. ක්‍රමේ හරියට හෝ වැරදියට. එතකොට රටක් විදිහට අපිට වෙන ක්‍රමයක් නැති නිසා තමයි අපි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය හදාගෙන තියෙන්නේ. අපිට ඒ කියන්නේ ලක්ෂ දේශයකට කියලා වාඩිලා මේක රටේ ප්‍රශ්න කතා කරන්න බැරි නිසා තීරණ ගන්න බැරි නිසා අපි නියෝජිතවරිනු තීරණ ගන්න. තීරණ අරන් ඒවා තීරණ ක්‍රියාත්මක කරන්න. ඒකනේ අපි කරන්නේ. ඒ කියන්නේ අපි බලය පවරන. අපි සතු තීන්දුව තීරණ ගැනීමේ හැකියාව අපි අපේ නියෝජිතකට පවරනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා ඒක ලොකුම අවුල තියෙන්නේ අපි පැවරුවා අපි බලය දුන්නා කියලා අපිට මතක නෑ. පුරවැසියන් නෑ ලංකාවේ. විශාල වශයෙන් යටත් විසින්න සමානයි. ඒ නිසා ඒගොල්ලන්ට මතක නෑ මේ බලය දුන්නේ අපි කියලා. අර නියෝජිතව කෙනෙක් නා දන්නේ බලය ලබාගත්තේ ජනතාවගෙන් කියලා. ඒගොල්ලෝ හිතන්නේ කොහෙන් හරි උඩින් එනවා කියලා. ඒ නිසා තමයි ලොකු ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. ඒකට ඒගොල්ලෝ මේ බලය විඳලා පල්ලෙහාට එන්නේ මොකද සිස්ටම් එක හැටියටත් ඒ වගේ පේන්නේ. ජනාධිපතින් ඊගාව කට්ටියට ඔහොම එනවා කියලා. ඒ නිසා ඒගොල්ලෝ බලය පල්ලෙහාට දෙන්නත් කැමති නැහැ. හැමතැනදීම ඒ නිසා ප්‍රශ්න තියෙනවා. ඉතින් මේක හරිය ගැටලුවක්. බලය ගත්තයි දන්නේ නැහැ. බලය ආවේ කොහෙන්ද කියලා බලය දුන්නයි දන්නේ නැහැ. ඒගොල්ලෝ දුන්නයි කියලා. වරික වෙන කතාවක්. මම ශ්‍රී ලංකාවේ පොලිටිකල් ප්‍රශ්නයක් මතු කරේ. දැන් මේ ඩිවිෂන්ස් නැත්නම් විභේදනය කියන එකේ මේ බලය කියන කතන්දරේ හරිම ව්‍යුහාත්මකව සම්බන්ධ. දැන් මේ ඩිවිෂන්ස් කියලා කියන්නේ දැන් අපි වෙනස්කම් ඕනනම් කියන්න ඒවා තියෙන්නේ මෙහෙම තිරස් අතට වෙනස්කම් තියෙන උස් පහත් භේදයක් නැහැ කොටින් වෙනස්කම් අතර. මිනිස්සු සාමාන්‍ය තත්ත්වයන් ඇතුළේ හිටියොත් එහෙම විතරක් ලෝකයක් තුනක් වෙනස්කම් විතරක් වගේ ලෝකයක් තුන කිසිම ගැටලුවක් නැහැ. මොකද උස් පහත් භේදයක් නැහැ ඒගොල්ලෝ තියෙන වෙනස් එච්චරයි. නමුත් භේදයක් මෙතන ඇවිල්ලා තියෙන නිසා ඒක තියෙන සිරස් අතට. ඔය ඉහළ පහළ. මොකක්ද ඉහළ බලය ඉහළට වැඩි. ඒ එතන පල්ලෙහා බලයට වැඩි වෙන අතර ව්‍යුහයක් තියෙනවා. ඔයගොල්ලෝ දැන් අඳුන ගන්න පුළුවන් බල පිරමීඩය කියලා අපි සාමාන්‍යයෙන් දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාව සාකච්ඡා කරන බල ව්‍යුහය බලය පැතිරෙන ආකාරය. මම මේක විස්තරාත්මක කියන්නේ නැහැ මේක PowerPoint slides ගණනාවකින් පෙන්වන්න පුළුවන් ස්ට්‍රක්චර් වෙන හැටි පිරමීඩ ආකාර රූප ඒක කොහොම පෙන්වන්න පුළුවන් ඒවා ක්‍රියාත්මක වෙන ආකාරය. නමුත් මූලික වශයෙන් මතක තියාගන්න තියෙන්නේ විභේදනය කියන්නේ බල ව්‍යුහයක්. ඒකේ බලය ක්‍රියාත්මක වෙනවා. ඒකේ බලය
හැතිරෙන නැත්තම් ව්‍යාප්ත වෙන ආකාරයේ විශාල විෂමතාවයක් තියෙනවා. ඉහළ තට්ටු වල කට්ටිය ඉන්නවා, පහළ තට්ටු වල කට්ටිය ඉන්නවා, අඩු ගන්න ඉහළ තලයක් තියෙනවා, පහළ තලයක් තියෙනවා. ඉහළට බලය වැඩි, පහළට බලය නැහැ, හෝ බලය අඩුයි. පහළම තට්ටුව සම්පූර්ණ නිර්බල වෙනවා. ඒක මිනිස්සු හදාගත්ත කතන්දරය. ඒතර පිරමීඩාකාර බලවිහි ඉහළට යන්න බලය වැඩි, පහළට යන්න බලය අඩුයි. ඉහළට යන්න මිනිස්සු ගාන අඩු වෙලා ගිහිල්ලා ඒ කේන්ද්‍රගත වෙනවා. ලංකාවේ හදාගත්ත ක්‍රමයේ 10ක ජනාධිපති ක්‍රමයේ අපේ ඔවුලම පේනවා. එක පුද්ගලෙක් තුළ තාම ඉහළ බලයක්, තනෝමතික බලයක් කේන්ද්‍රගත වෙනවා. පහළට යන්න මේ දේශපාලන ව්‍යුහය ඇතුලේ බලය අඩු වෙලා ගිහින් තාම නිර්බල විශාල ජනකායක් ඇති වෙන්න පුළුවන් කිසිම තමන්ගේ ජීවිතය තීරණය කරගන්න බැරි සමාජයක් වශයෙන්. ඒක තමයි ඩිවිෂන් එක පිළිගන්නේ. දැන් මෙන්න බලන්න මෙතනින් ඇතුළට යන්න පුළුවන් ක්‍රමය මම කිව්වේ අර කනෙක්ටඩ් මෙහෙම ලෝකය දැක්කම විතරයි මේ මම කියන විග්‍රහය එන්නේ. අර ලීනියර් තින්කින් වලට කවදාත් මේ සරල දේ අහුවෙන්නේ නැහැ මම මෙතනින් එහාට කියන්න යන දේ. එතකොට අවුරුදු 5 වා හිටියනේ සමාධි අවුරුදු 5ත් හිටියා. නේද? අවුරුදු 5. දැන් සමාධි ඉන්නවා. දැන් ඔයා මට කියන්නේ ඒ පුංචි සමාධියද මේ දැන් ඉන්නේ? නෑ. හරි. කොච්චර වෙනස් වෙලාද? සෑහෙන ප්‍රමාණයක් වෙනස්. සම්පූර්ණම නෑ. සමහරක් ඒවා තියෙනවා. මට හිතන විදිහට මගේ ගොඩක් ඒවා වෙනස්. බැරි වෙලා කියන්නකෝ වෙනස් වෙච්ච මොකද තියෙනවනේ? කායිකව සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. මම ඔයාලට ලේසි වෙන්න කියන්නේ අත් වශයෙන් එකම එක දෙයයි වෙනස් වෙලා නැති අනිත් ඔක්කොම වෙනස් වෙනවා. ඒක තමයි ඔයගොල්ලෝ තියෙන වගේ නම විතරයි ටැග් එක විතරයි වෙනස් වෙලා නැති. හරිද? නම වෙනස් වෙලා නැහැ. අනිත් සියල්ලම මොන රාමයෙන් බැලුවත් ඒක විපරිණාම වෙලා තියෙනවා. ඉස්සරහට වෙනස් වෙමින් යන්නේ. දැන් අද ඊළඟ තප්පරෙත් මම මට ඒක හොඳටම වෙන දෙයක්. හරියටම හරි සමාධි ඔයාවත් මමත් අපි කවුරුත් දන්නේ නැහැ ඔයාගේ මේ කතන්දරේ. ඒක වෙමින් පවතින. අර නම විතරයි තියෙන අනිත් අපේ ස්ටෝරි එක අපි හැදෙමින් යනවා. දැන් අපි බලන්න ඔන්න අර රහස එසේ වෙන්නේ කෙසේද කියලා. මේ මෙහෙම වෙමින් පවතින්නේ කෙසේද? සමාධි වෙමින් පවතින. මම මේ වචනේ ගත්තේ ඒක එල්ලෙන්න හොඳ නැහැ සමාධි අපිට වෙන එකක් නැති නිසා සමාධි යා වෙමින් පවතින ස්ටෝරි එක හැදෙනවා. මේ රටේ මේ ලෝකේ මේ තියෙන රාමුව ඇතුලේ. යාගේ ඉස්සරහා choices ගොඩාක් තියෙනවා. තෝරගන්න විදිහට කතන්දරේ නිර්මාණය වෙමින් තියෙන්නේ. දැන් අපි බලමු මේ අතවශ්‍ය මේකේ සීක්‍රට් එක මොකද්ද කියලා. යම් මෙහෙම වැඩෙන්නේ, හැදෙන්නේ, grow වෙන්නේ, යාගේ ස්ටෝරි එක ගලන්නේ කෙසේද? දැන් සමාධිය ඔයා පුංචි කාලේ ඉඳන් නොකඩවා කරපු සරලම එක දෙයක් දෙක තුනක් කියන්නකෝ. නොකඩවා කරන. පුංචි කාලේ ඉඳලම නොකඩවාම කරන. පොත් කියවනවා. හරි ඒ පොත් කියවන හරි ඒක තව වැදගත්. හැබැයි හරි ඒකත් තියාගමු. ඒකත් තියාගෙන උතා හුස්මත් ගන්නවනේ යාස්සේ නේද? ඔව්. හරි. ඒක තමයි සරලම දේවල් මම කිව්වේ ඒකයි. තාම වැදගත්. හුස්ම ගන්නවා, අපි කෑම කනවා. හරි පොතත් කියවනවා. නොයෙකුත් කතන්දර අහනවා, දේවල් දකිනවා. අනිත් අයගෙන් තමයි ওই කතන්දර ඔක්කොම එන්නේ. හුස්ම ගන්නවා කියන එක මොකක්ද? ඇත්තටම බැලුවොත් පෙනේ සමාධි නොවන වෙන එන්ටිටි එකක් වෙන දෙයක් ලෝකයක් හරිත ලෝකයක් කියමු. එයාත් එක්ක කරන ගනුදෙනුවක් තියෙනවා. එයා සමාධි නෙවෙයි. ඒ සමාධි නොවන අනෙකෙක් එක්ක සමාධි මෙහෙම ගනුදෙනු කරන. එයා වෙනස්. සමාධි නෙවෙයි. එයා වෙනස් කෙනෙක්. ඒකට හරිත ලෝකය කියලා කියන්නේ අපිට වෙනස් ලෝකයක්. කෙනෙක් ජීව සංහතියක්. ඇත්තක අපි තාම තියුණු ගනුදෙනුවක ඉන්න අපි හුස්ම ගන්නවා කියලා කියන්නේ අපි ගනුදෙනුවක ඉන්න ෂෙයාරින් ප්‍රොසෙස් එකක ඉන්න. සමාධියේ කතාවේ ඔක්කොම බැලුවොත් වෙන්නේ සමාධි නොවන වෙනත් අය වෙනත් පුද්ගලයෝ වෙනත් දේවල් වෙනත් ඉරහඳ තරු වෙන්න පුළුවන් අනෙත් දෙමව්පියන්ගේ ඉඳලා ගුරුවරුන් යාළු මිත්‍රයන් පොත් කියවන කියන්නේ තවත් එක්කෙනෙක්ගේ ලෝකෙත් සහ ඒ ලෝකයා ගොඩනගපු දේවල් එක ගනුදෙනු. එයාත් පොත් කියව තියෙනවා. එහත් හැදිලා තියෙනවා. ඒ දෙමාපියන් යාලා තියෙනවා. ඒ ලෝකෙත් එක්ක ෂෙයාරින්. හරි ගනුදෙනුවක් කියන්නේ. බෙදා හදා ගැනීම. ඒතකොට ඒක තමයි කතන්දරේ. හැබැයි ඒක තාම අහුවෙන්නේ නැහැ. බලන්න බැරි වෙලාවත් මේ ලෝකේ අපි නිකන් මනෝ පරීක්ෂණයක් කරමු. සමාධි විතරයි ඉන්නේ සමාධිලා විතරයි ඉන්නේ සමාධි 1 2 3 4 කියලා වෙන කවුරුවත් නැහැ. වෙන ඔබට වෙනස් කිසි කෙනෙක් නැහැ කිසි දෙයක් නැහැ. දැන් සමාධි කියන්නේ හොඳයිද කියලා?
නිකමට හිතුවොත් අපි මනෝ පරීක්ෂණයක් කරොත් ඔබ ඇරෙන්න වෙන කවුරුවත් නැහැ. ඔබ වගේ දේවල් අය විතරමයි ඉන්නේ. හොඳයිද? ඒක නරකයි. ඒක හොඳ නෑ. ඇයි නරක? ලෝකේ වෙනස් වෙන්නේ නෑ එතකොට. අලු ඉස්සරහට යන්නේ නෑ. අලු ඔයගේ කතාව හැමම නවතිනවා. ඔව්. ඒක තමයි වෙන්නේ. කියන්නේ ඒක ඩෙත් වගේ. කියන්නේ ඔව්. ඩෙත් තමයි. ඒත් වශයෙන් කියන්නේ අපිට හැරිලා කතා කරන්නවත් දෙයක් නැති වෙන මොකද ඉන්නේ මම නම් යම් කතා කරනවා කියලා කියන්නේ යම් කිසි ෂෙයාරින් මොන જાති. හරි. ඒ ෂෙයාරින් නැතර වෙච්ච ගමන් අපේ කතන්දර ඉවරයි. ඒකට දැන් බලන්න වෙනස් නිසා තමයි ෂෙයාරින් තියෙන්නේ. බෙදා හදාගෙන තියෙන්නේ. බෙදා හදාගෙන නිසා තමයි අපේ ගමන තියෙන්නේ. ඒතකොට ඊටාම සරල සූත්‍රයක් නා මුල අර කනෙක්ෂන් එක. අර ලෝකෙත් එක්ක විශාල කනෙක්ෂන් එකක් අපි ඉන්නේ. අන්තර් සම්බන්ධයක ඉන්නේ. ඒ සම්බන්ධය ඇතුලේ හැමදෙස්සම අන්තර් සම්බන්ධනේ අනේකා අපි නෙවෙයි වෙනස් කෙනෙක්. කියලාම තියෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? මේ වෙනස්කම් තියෙන නිසා අපි බෙදා හදා ගන්නවා. බෙදා හදා ගන්න නිසා අපි අපේ ගමන පවතිනවා. process එක ජීවිතය කියලා කියනවා. එතකොට සරලම බැලුවොත් no differences, no sharing, no growth. වෙනස්කම් නැද්ද? ලෝකේ ගමන ඉවරයි. වෙනස්කම් නැද්ද? අපේ ගමනත් ඉවරයි. ඒ පුද්ගල වශයෙන්. එතකොට හරිම ඉන්ටරෙස්ටිං දැන් අර බැලුවාම පෙනේ සමාධි ගේ ගමන තියෙන්නේ අත් වශයෙන් ඕනනම් මෙහෙම කියන්න පුළුවන්. සමාධි හැදලා තියෙන්නේ සමාධියෙන් නෙවෙයි කියලා. ඒ තේරෙනවද මේ කිව්වොත්? සමාධි බෝඩ් එක තියෙනවා. මේ සමාධි හැදෙන්නේ සමාධියෙන් නෙවෙයි. සමාධි නොවන ලෝකේ. සමාධි නොවන දේවල්. හරි සම්පූර්ණ සමාධි නොවන අනෙක් ලෝකේ නිසා තමයි සමාධි ගමන තියෙන්නේ. වෙනස්කම් නිසා තවත් දෙයක්. තමයි හොඳ විදිහට අර මං කිව්වේ සමාධිය හැදෙන්නේ සමාධියෙන් නෙවෙයි. හැබැයි තව දෙයක් තියෙනවා. ඊටාම සියුම් දෙයක්. හරි? අවුරුදු 5 සමාධිය හිටියනේ. එයා වගේ වෙන කෙනෙක් හිටියෙත් නෑ. එතකොට එයා අපූර්වයි. දැන් ඉන්න සමාධිය වගේ වෙන කෙනෙකුත් නෑ. දැන් ඉන්න සමාධියත් අපූර්වයි. හැබැයි අරයමත් නෙවෙයි මේ ඉන්නේ. හරිද? දැන් ඔන්න කතන්දර. දැන් සමාධියේ කතන්දරේ දෙපැත්තක් තියෙනවා. අපිට බොහෝ වෙලාවට මේ එකක් නැති වෙලා යනවා. අර අපේ ඔළුව අවුල් නිසා. අනිත් එක ලොකු වෙනවා. දැන් සමාධි වගේ වෙන කෙනෙක් නැහැ. මේක හරි. අනිත් අය නැත්තම් සමාධි නැහැ. අනිත් ලෝකේ අනිත් අය නැත්තම් සමාධි නැහැ. ඒතකොට සමාධියේ කතන්දරේ දෙපැත්තක් තියෙනවා. ඒක හරි පොඩි ආතතියක් තියෙන ඔන්න විරෝධාභාසයක් කියන්න පුළුවන්. පැරඩොක්ස් එකක් වගේ. ඒතකොට ලෝකේ හැමතැනම පැරඩොක්ස් එකක් තියෙනවා. සමාධි වගේ වෙන කෙනෙක් නැහැ. වෙන අය නැත්තම් සමාධි නැහැ. හරිනේ? හරිද සමාධි? ඔව් තේරෙනවා ડોක්ටර්. හරි. දැන් මේ කැලේ අපේ ඔළුවෙන් ගිලු වුණොත් කියන්නේ අනිත් ලෝකේ නැත්තම් මම නැහැ කියන එක නැති වෙලා ගියාම අර විතරෙන්නේ මම ඉන්නවා මම මාරයි. ඒක ලොකු වෙන්න පටන් හරි විපරීත වෙන්න. උදාලු අර මානසික අවුල් කෙන જાති ඔක්කොම එන්නේ සාමූහික වශයෙන් හරි පුද්ගලික වශයෙන් අන්නේ ලෙඩේ අර මම පොර කියලා සමහර සරලව කියන්නේ ඒක දාගත්තා. ඒක හැදෙනවා. ඉතින් අර දේ නැත්නම් ඊගෝ එක කියන්නේ ඒක නේද ડોක්ටර්? ඊගෝ කියන්නේ එක්තරා ඔව් කියන්නේ ඊගෝ එකත් ඒ වගේ self centered මෙහෙම හිතීමේ ක්‍රමය. අපි අරක තිබුණා නම් අපේ ඇතුලේ තිබුණා නම් ඒ පුරාණ දහම් වල ඒක කියලා දෙන්න උත්සාහ කරා. අපි එහෙනම් උදේ අපේ ඇතුලේ තියෙනවා එහෙනම් හැමදෙස්සෙම කෘතඥතාවක්. කියන්නේ උදේට නැගලා නම් හතර පැත්තට වැඳලා කියන්න ඕගොල්ලෝ නිසා මම ඉන්නේ. ඕගොල්ලෝ නිසා මම ඉන්නේ. thank you කියලා හතර අතර බලන්න ඕනේ. මම එහෙම දැනෙන්නත් ඕනේ. නෑ ඉර නැත්තම් මම නෑ. ගස් කොළන් නැත්තම් නැහැ. අත් වශයෙන් මී මැස්සු නැත්තම් අපි නෑ. ඉතින් ඕක දැන් ටික ටික ඉකොලොජිස්ට්ලාට පොඩ්ඩක් තේරෙනවා. හරිද මේ කනෙක්ෂන්ස් මෙහෙම සම්බන්ධකම් මහා ජාලයක් මැද්දේ මම ඉන්නේ. මම වගේ වෙන කෙනෙක් නැති බව ඇත්ත. හැබැයි ඒ ජාලය නැත්තම් මම කියන දේට ලොකු කෘතඥතාවයක් ලොකු thank you කියලා කියන්න හිතෙන දෙයක් හැමදෙස්සම තියෙනවා. දැන් මේක ඉකොලොජිස්ට්ලා මං කිය අවුරුදු 20 30 විතර කලින් ඒගොල්ලන්ට ටික ටික තේරෙන්න පටන් ගත්තා මේ ලෝකේ පද්ධතියක් මේවා ඉන්ටර්කනෙක්ටඩ් එක කෑල්ල කරේ නැති වෙච්ච එක ඔක්කොම වැඩි අවුල් වෙනවා කියලා. මේ මැස්ස නැතුනොත් අපි අවුරුදු 4කින් 5කින් මනුස්සයා නැති වෙනවා. මේ වැඩි ඕනේ දැන් එක ප්‍රෝග්‍රෑම් එක චෙක් කරලා බලලා තියෙනවා. මේ සාමාන්‍ය කූඹි ලෝකේ මුඩින් අතුරු දහන් කරොත් අවුරුදු 30ක්වත් මිනිස්සු ඉන්නේ නැහැ. කියන මුළු පද්ධතිය බිඳ වැටෙනවා. ඒකට ඔන්න වගේ එක පැත්තක් තියෙනවා. හරිද? ඕක දැන් හිතන්න දැන් ඔය මම කියවනේ ඕකෙන් ගොඩක් කතන්දර වලට යන්න පුළුවන් කියලා. දැන් මම ආයනය අර කිව්වාගේ මම ආයනය ඇති වෙන්නේ අර
ignorance එක හරක දන්නේ නැති නිසා අපේ connections පේන්නේ නැති නිසා අපිට පේන්නේ අපි වෙනම ඉන්නවා. ඕනම වාදේ ජාතිවාදය ආගමවාද ඔක්කොම පැන්නගෙන ওই මුලින්ම. ওই විදිහටමයි පැන්නගෙන. ඔය හේතුව නිසාම දැන් හිතන්නකො සිංහල කියලා. හරිද? දැන් අපි සිංහල භාෂාව කතා කරනවා. දැන් සිංහල කියන භාෂාව ගත්තත් ඒකත් නිකන් ජීවියෙක් වගේ ඕන මොහොතකට හිතුවා. යාටගෙත් තියෙන සමාජික ගමන වගේම එක. දැන් පොළොන්නරුව සිංහල භාෂාවක් තිබුණානේ. ඒ භාෂාව නෙවෙයි දැන් තියෙන හොඳටම වෙනස්. අපි මේ පොළොන්නරුවේ භාෂාවෙන් බැලුවොත් අපිට තේරෙන්නවත් හරිද? ඉතින් එහෙම යන්න පුළුවන් ගියා ඈතට යනකොට එන්න ඒ කතන්දරේ මාරු. ඒක වෙනම බලන්න පුළුවන් සම්ප්‍රදායන් හැදෙන හැටි අර ඔය. මොකද කෙටියෙන් ගත්තා ඒක ටිකක් ඒ වගේ තමයි සමාජීය කතාවේ තමයි භාෂාව කතාව. එතකොට සිංහල බෝඩ් එක තියෙනවා. අවුරුදු 1500ක් විතර වගේ මේ බෝඩ් එක තියෙනවා. හැම තියෙනවා. පෙර වෙන ඩයලෙක්ට්ස් ගොඩාක් එකතු වෙලා තමයි එහෙම වෙන්නේ. එතකොට අඩුතරමේ කලාපීය භාෂාවන් ටික නැති වුණා. අපි ගොඩාක් ගනුදෙනු කරපු කාලකට පෙර. දෙමළ, තෙලුගු, කන්නඩ, මලයාලි, පාලි, සංස්කෘත ආදි වශයෙන් ඒ ටික නැති වුණා නම් අපේ සිංහල භාෂාව නැහැ. හරිද? ලොකු ගනුදෙනුවක තියෙන්නේ මේ කලාපීය භාෂාවෙන් ලොකු ගනුදෙනුවක තියෙන්නේ. දැන් මේක චෙක් කරලම තියෙනවා දෙමළ භාෂාවත් එක්ක අපේ ගනුදෙනුව කොමාරුව ඔය කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අපේ ආචාර්යවරයෙක් කවුද? විද්‍යානි නම ගෑයි දෙමළ එක්කෙනෙකු දෙමළ පරීක්ෂකෙක් මේ ව්‍යග්‍රහ බැලුවා මේ දැන් ලංකාවේ සිංහල භාෂාවේ වචන සංයුතිය බලපුවහම දෙමළ භාෂාව කියන්නේ ද්‍රවිඩ භාෂාව වලින් විශේෂයෙන් දෙමළෙන් ආපු වචන 1000කට වඩා තියෙනවා. වචන 1000කට වඩා තියෙනවා. එතකොට ඒකේ කිසි එහෙම තමයි මේ භාෂාවක් නිර්මාණය වෙන හැටි. ඒක කිසිම දෙයක් නැහැ. දැන් ඉංග්‍රීසි භාෂාවේ භාෂා 40ක විතර ගනුදෙනු නිසා ඉංග්‍රීසි විශාල ව්‍යාප්ත ලොකු භාෂාවක් කරලා තියෙනවා. මොකද භාෂා 40ක විතර එක්ක ගනුදෙනු කරනවා. එහෙම නැත්නම් ඩයලෙක්ට් එකක් බොහොම සීමිත මට්ටමේ තියෙනවා. ලංකාව අපි දූපතක් විදිහට ඉන්නකොට අපි දූපතක් නෙවෙයි කවදාවත් ඉතිහාසයේ. අපි මේ දේවල් හම්බ වෙන තැනක්. සම්මුඛ භූමියගේ කට්ටිය හම්බ වෙන සම්ප්‍රදායන්, භාෂාවන්, ආගම් නොවකුත් දේවල් මේක ASCII කලාපීය දේවල් හොගාලා ගමන් කරපු තැන. ඒතර අපේ භාෂාවත් එහෙම තමයි ලොකු වෙන්නේ. සාල ගනුදෙනු නිසා. ඒ වාසනාවන්තයි මේක තිබිච්ච තැන දුක තිබිච්ච ඒ කාලේ තැන. එතකොට දැන් හිතන්න මම උදාහරණයක් කියන්නේ මේ මතවාද ගොඩනගනකොට තියෙන අවුල අර මං කියපු සූත්‍රේ කැලලක් නැතිවීම කියලා පේනවා. දැන් හෙළුරුමයි කියලා සංවිධානයක් තියෙනවානේ. නේද? හෙළුරුම දැන් පිවිතුරු හෙළුරුම. දැන් ඒගොල්ලන්ගේ විශ්වාසය තියෙන ඕන අපි වගේ වෙන කට්ටියක් නැහැ. ඒ කියන්නේ අපි සිංහල භාෂාව සිංහල ජාතිය කියලාත් ඒගොල්ලෝ ඒකට හදාගන්න. වෙන කට්ටියක් නැහැ විතරක් නෙවෙයි ඊට පස්සේ අර ඔළුව ලොක් වෙලා ඊට පස්සේ දැන් අපි අවුලකට අපි රට අවුලකට වැටලා තියෙන නිසා ඒගොල්ලෝ හිතනවා මේක ලෝකේ වෙන වැඩක් නෑ ඒගොල්ලන්ට කුමන්ත්‍රණය කර ඉන්නේ අපිව විනාශ කරන්න. අපි මාර කට්ටියක්. ඉතින් අපි හිතුවොත් හරිය හොඳ නෑ ලෝකෙට. ඒගොල්ලන්ට කි වැඩ කරගන්න බෑ. නිසා අපි විනාශ කරන්න තමයි මුළු ලෝකෙම කුමන්ත්‍රණය කරන්න කියන ඔන්න දැන් ඔළුවට කතන්දරයක් කියනවා. දැන් මේ සංවිධානය නම් මොකද? එහෙල උරුම. උරුමය කියන්නේ දෙමළ භාෂාවෙන් ගත්ත වචනයක් උරුමයි. ඉතින් මේගොල්ලෝ මේක දැනගෙන හිටියා නම් කියන තමන්ගේ නම හදාගන්නවත් බැරි වුණා දෙමළ භාෂාව නැතුව. ඒක තමයි උරුමයේ හැටි. එතකොට ඒක දැනගෙන හිටියට නම් මේ පිස්සු නටන්නේ මේ හෙට මේ කතන්දරය. එතකොට ඒ කනෙක්ෂන්ස් දැක්ක නැති වුණාම තමයි අර ලෙඩේ හැදෙන්නේ. ඒතර එතනින් තමයි මේවා පහළ වෙන්නේ. හැම තැනකමදීම තියෙනවා මේ මහා සූත්‍රය, මේ ගමනේ සූත්‍රය, ඒ කියන්නේ කනෙක්ෂන් එක පේන්නේ නැති අර ලීනියල් අර රේඛීය සිතීම හරහා ඒ නූතන යුගයක වෙන්නේ. ඉතින් ඇවිල්ලා හදාගත්ත ලෙඩ. ඉස්සර මිනිසුන්ට ඔච්චර ওই විදිහට ලඩක් තිබුණේ නැහැ. ඉස්සරමට වෙන ලෙඩ ඒගොල්ලෝ ගොඩාක් දාගෙන. ඊට පස්සේ මේ ලීනියර් තින්ක් වලට බැස්සෙන් පස්සේ වැඩවසම් ක්‍රම ආරම්භය නිර්මාණය වෙන්නේ. ඒකට ඒක විසින් නැවත මේ ලෙඩේ මේ වගේම ලෙඩක් හදන. හරි. ඔතනින් අපි බලමු දැන් විභේදනය කියන එක මම හිතන්නේ කෙටියෙන් කිව්වේ. මේකේ තාම සංකීර්ණ මෙන්න මේ වැඩේට යන්න පුළුවන්. අපිට මේ දෙකේ වෙනස්කම් මේක ක්‍රියාත්මක වෙන හැටි ඔහොම බලන්න පුළුවන් මේ ජීවිතයේ මූල ධර්මයක්. මම ඒක මූලික වශයෙන් කිව්වා. මේ නිර්මාණය වෙන හැටි මේක විදිහකින් අල්ලගන්න තැනක අල්ලගත්ත. ගිය ගමන් පේනවා මේක තාම සංකීර්ණ ක්‍රියා ප්‍රොසෙස් එකක් 4-8 ලක්ෂ වාරයකින් කනෙක්ෂන්ස් මැද්දේ තමයි මේ
ගමන යන්නේ. ඒක තමයි කපලා අපි ඒක තේරුම් ගන්න අපිට අහු වෙන්නේ අපි අර සබ්ජෙක්ට් වයිස් හිතන්න පටන් ගත්ත ගම. ඇනලිටිකල් විතරක් හිතන්න පටන් ගත්ත ගම. නැත්තම් අපි කියනවා රේඛීය හේතුඵල ක්‍රියාදාමයක් ඇතුලේ අපි හිතන්න. එහෙම තමයි අපි හිතන්නේ. එහෙම තමයි අපිට පේන්නේ. අපිට වෙන පුරුද්දක් නැහැ. ඉතින් මෙතනින් මෙන්න මේ වගේ හිතන්න පටන් ගත්ත ගමන් සම්පූර්ණ වෙන කතන්දරයක් පේන්න පටන් ගන්නවා. හරි දැන් අද මම ඔයගලන්ට අඳුන්ලා දෙන්න විශේෂයෙන් විග්‍රහ ක්‍රමයක් වගේ එකක් නේ දැන් ඔය විග්‍රහය තමයි පටන් ගත්තේ. නමුත් මම ඔයගලන්ට අද යන්තම් පෙන්නන්න මට ගොඩක් විස්තර කරන්න වෙලා නැති වෙයි. මේ පාරෙම ගියාම අපිට ලෝකය මේ දේවල් ප්‍රශ්න දේශපාලන සමාජ සංස්කෘතික ප්‍රශ්න විග්‍රහ කරගන්න එක්තරා ප්‍රවේශක ඒ ප්‍රවේශයට සමාන්තරව තව ඒ වගේම කීපයක්ම ගොඩනගා ගන්න පුළුවන්. ඒකට ඒ ප්‍රවේශයෙන් නිකම්ම ප්‍රශ්න පෙන්නන විතරක් නෙවෙයි ඒක විසඳන ක්‍රමයකුත් හොයාගන්න පුළුවන්. ඒකට අපි මේ පද්ධතියක් විදිහට තමයි ලෝකෙ දකින්නේ. සමාජයේ පද්ධතියක් විදිහට දකින්නේ. ඒක පද්ධති න්‍යාය කියලා තමයි ඒකට අහන්න වෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්න වෛද්‍ය විද්‍යාව කියන්නේ ලංකාවේ වෛද්‍ය කියන්නේ අපි වටහිර වෛද්‍ය විද්‍යාවේ ඔන්න පද්ධතිය නැහැ. ඒ නිසා තමයි ඔයගොල්ලන්ට ස්පෙෂලිස්ට්ලා ඉන්නේ. මොකක් හරි ලෙඩක් නැගලා වුණාම අපි channel කරනවා විශේෂඥයෙක්. ඒතර එයා දන්න උදාහරණයක් විදිහට දකුණු කන ගැන එයා ස්පෙෂලිස්ට් කෙනෙක්. හැබැයි ඒක හදන්න ගියාම වම් කන එක්ක මොන හරි වෙනවා එක්ක අනිත් කොහරි ගලවලා යනවා. ඒක එයාට තේරෙන්නේ ඇයි එහෙම වෙන්නේ. මොකද මේක සමස්ත පද්ධතියක් විදිහට පේන්නේ නැහැ. ඒක තමයි අවුල්. කරන්නේ සමහර ආයුර්වේද ක්‍රම තියෙනවා. සමහරට ඔයගොල්ලෝ දන්නවා ඇති. ඇහි කාචේ අවුල් වුණාම ඒ කියන්නේ සුදාපුවාම ඒගොල්ලෝ මාපට කියන්නේ ඇඟිල්ලකට බෙහෙත් බැඳලා කකුලේ ඇඟිල්ලකට බෙහෙත් බැඳලා සමහරට ඒක සනීප කරනවා. මං හිතුවා ඒක ඉස්සර බොරු කියලා නමුත් මට අනුරාධපුරයේ එහෙම වෙද මහත්තයෙක් ගැන ආචාර්ය සුදර්ශන ජයනවිරත්න කිව්වා යන් දේශින් විශ්වාස කරන්නේ චෙක් කරලා යාගේ නෑ දෙතුන් දිනක් සනීපුණෙන් පස්සේ ආවට කිව්වා ඇත්ත මේ වැඩේ හරියනවා කියලා. අන්න ඒක වෙන අප්‍රෝච් එකක්. මනෝකායික පද්ධතියක් විදිහට ශරීරය දැකලා එක තැනකට අදාළ වෙන තැනකින් බැලුවාම මොකද කනෙක්ෂන් එක පේනවා. එතකොට ඉස්සර තියෙනවා නිල කියලා සංකල්පයක් තියෙනවා. ඕගනිසම් එකක සමස්තයක වාට එක නිලයක් අල්ලපුවම මුළු ඕගනිසම්ට අත තියන්න පුළුවන් තැන් තියෙනවා. නිල විද්‍යාව කියලා එකට කියනවා. ඒ සමාජයත් ඒ වගේ ඕගනිසම් එකක් මහා සංකීර්ණ පද්ධතියක් විදිහට බලද්දී අපිට සමහරට නිල විද්‍යාව ගොඩනගා ගන්න පුළුවන්. මේක මෙන්න මෙතන ඇල්ලුවොත් මේක මාරු. මෙතන ඇල්ලුවොත් මාරු වෙයි. එහෙම කියලා. ඒක අර පරණ ක්‍රමයට හොයන්න බෑ. පරණ විදිහට හොයන්න බෑ. ඉතින් ඒක තමයි මම අද ඔයගලන්ට එක අප්‍රෝච් එකක් පෙන්වන්න හදන්නේ ලේසි එකක්. නූතන විද්‍යාවෙන් එවිල්ලා ඒක පිම්මක් පැනලා මේ අපේ වෙන චින්තන විදිහට මාරු වෙනවා. ඒ කියන්නේ සිස්ටම්ස් තියරි වලට මාරු වෙච්ච තැනක්. එහෙම විද්වත්තු ගණනාවක් ලෝකේ ඉන්නවා. ඒගොල්ලෝ ඉතාම විශිෂ්ට මිනිස්සු. ඒගොල්ලන් ලොකු යම්තරා සීමාව පිට UNO lobby groups අරම හිටම් වැඩ කරන අය ඉන්නවා. ඉතින් එක්කෙනෙක් ගැන මම විශේෂයෙන් කියනවා අද මට එයාගේ උදව් ඕන වෙන නිසා මහාචාර්ය යොහාන් ගාල්තු නෝවීජියන් ස්කෝලර් කෙනෙක් PhD දෙක තුනක් තියෙනවා. හැබැයි ඔක්කොම දාලා එයා වෙනම තලයකට ගියා 1960 ගණන් වල ඉඳලා එයා ලෝකේ වැදගත්ම සාම චින්තකයෙක් විදිහට සැලකෙනවා. අතවසෙන් මම එයාගෙන් ඉරාද සාම කතන්දරේ විතරක් නෙවෙයි මේ ලෝකයේ තේරුම් ගන්න අවශ්‍ය එක්තරා ටූල් එකක් මම එයාගෙන් ඉල්ලගත්තා. මට යා ලංකාවේ දෙතුන් පාරක් හම්බුලා තියෙනවා. ඊට පස්සේ මේ අතවස් මට ආරාධනා කරා අවුරුදු 2006 විතර වගේ මේ ජෙනීවා නෙවෙයි බර්න් නුවර තිබෙච්ච කියන්නේ ශ්‍රීලංකාවේ තිබෙච්ච සමර් කැම්ප් එකකට පීස් කැම්ප් එකකට මම යමක් එයාගේ කතන්දරින් නිසායි ගොඩනගාගෙන ගියේ. මට අවස්ථාව ලැබුණා දවස් 4ක් පොඩි පැය 3 සෙෂන්ස් 4ක කණ්ඩායමක් එක්ක ඒක ඉදිරිපත් කරන්න. ඉතින් ඒකින් ගොඩනගාගත්ත දේවල් තමයි මම අර දැන් ලංකාවේ මම පස්සේ ආපු දවස් 3 හරි 5 හරි වැඩමුළුවේ කරන්නේ. එතන එක ප්‍රවේශයක් මම ගත්තේ ගල්තුනේ. අරන් ඒක දිනු කරා මම ඒක දන්නවා. එයා සම්පූර්ණයෙන් ඒකට එකඟුණා මගේ කොටසට. මෙන්න මෙහෙමයි ප්‍රශ්න අපිට පටන් ගන්න තියෙන්නේ. පටල ගන්න දෙයක් තමයි ගැටුම් කියන එකයි ප්‍රචණ්ඩත්වය කියන එක. අපි ඔළුවෙන් පටල ගන්න ගැටුම් කියන්නේ මහා නරක දෙයක් වගේ. දැන් අර වෙනස්කම් මෙහෙම වෙමින් පවතිනවා නම් නිරන්තරයෙන්. ඒතර පුද්ගල විදිහට නෙවෙයි සමාජෙත් ඩිෆරන්ෂියේට් වෙමින් නම් යන්නේ. සමාජෙ මෙහෙම ගමනක නම් තියෙන්නේ ගැටුම් කියන එක අනිවාර්යයි.
නැත්තම් ස්වභාවිකයි. අර අපි කියපු දේ. වෙනස්කම් ස්වභාවික නිසා ගැටුම් ස්වභාවිකයි. ගැටුම කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. එම ගාන්ධි කියවා ගැටුම කියන්නේ විශ්වලාගෙන එන ආශිර්වාදයක් සමාජයකට ඉන්න රාමයෙන් ඉන්න තලෙන් උඩට යන. මේ ගැටුම ගැන ඉතාම සරලව කිව්වොත් මේ යම්කිසි මෙහෙම ගලප්පන්න බැරි. හරි ඒ මොහොතේ ඒ වෙලාවේ අපි දෙපැත්තක් හරි තුන් පැත්තක් හරි ඊට වැඩි පැති කියනවා දෙපැත්තක් කියමුකෝ දෙපැත්තක ගලප්පන්න බැරි ඒ වෙලාවේ හරියට ගලප්පන්න බැරි අභිලාෂයක් මතයක් අදහසක් අවශ්‍යතාවයක් රුචියක් ඕන එකක් වෙන්න ඝර්ෂණයක් තියෙනවා ඒකයි මේකයි හරියට සෙට් වෙන්නේ ගැලපෙන්නේ ඝර්ෂණයක් තියෙනවා ඒක පෑහෙන්නේ අන්න එහෙම වෙනවා නම් එතන ගැටුමක් ගැටුම ස්වභාවිකයි සමාජයේ ස්වභාවිකයි අපි තුලත් අපි අතරත් ස්වභාවිකයි දැන් ඕගොල්ලෝ ඇතුළේ සමාජය ඇතුළේ ගැටුමක් තියෙන්න පුළුවන් මේ මිනිස්සයා කියන්නේ මොකක්ද මේ හරිද වැරදිද එතන අන්න ගැටුමක් තියෙනවා හරිද වැරදිද එතන ගැටුමක් එතකොට ඒක එකක් සමාජයේ අනිවාර්යෙන් ගැටුම් පැන නගිනවාමයි විශේෂයෙන් සමාජය මූව් වෙනවා ගමනක යනවා ප්‍රචණ්ඩත්වය කියන්නේ සම්පූර්ණ වෙන එක. ඒතර ගැටුම ස්වභාවික අපේ ගමනේම විදිහක් ඒක පරිවර්තනය කිරීම කියන විද්‍යාව තමයි ওই ගල්තුන්ගෙන් මම ඉගෙන ගත්තේ. ගැටුම් පරිවර්තනය කියලා. ගැටුම් නිකම් විසඳීම, රිසොලූෂන්, මැනේජ්මන්ට්, කොන්ෆ්ලික්ට් මැනේජ්මන්ට්, කොන්ෆ්ලික්ට් රිසොලූෂන් නෙවෙයි. ඒවා ලිබරල් සංකල්ප. ඒ වෙනුවට මේක අත්තටම කතන්දරයේ තේරුම් අරන් මේක ට්‍රාන්ස්ෆෝම් කිරීම. පරිවර්තනය කිරීමේ විද්‍යාව තමයි තේරුම් ගන්න ඕනේ. ඒකට අර අලුත් විදිහට බලන්න ඕනේ. ඒකට අර සිස්ටම්ස් තියරියකට යන්න ඕනේ. නැත්නම් එතනින් කල්පනා කරන්න ඕනේ. එහෙම දන්නේ නැති සමාජ පුද්ගලයෙක් වෙන්න පුළුවන් එහෙම සමාජයක් වෙන්න පුළුවන් ඒ ගැටුම පරිවර්තනය කරගන්න නොදැනගත් කාලයක් අල්ලලා හිටිද්දි තමයි ප්‍රචණ්ඩත්වය පැන නගින්නේ සමාජෙ. දැන් පුද්ගලයෙකුට අන්තිමට තමන්ගේ ඇතුලේ මහා ගැටුමක් ඇති වෙලා පරිවර්තනය කරන්න බැරුණොත් එයා ගිහිල්ලා ડિප්‍රෙස් වෙලා සුයිසයිඩ් කරගන්න උනා තමන් විනාශ කරගන්න. ඒ වගේ. ඒ කියන්නේ නොහැකියාව නිසා ගැටුම පරිවර්තනය කරන්න නොහැකියාව නිසා පැන නගින්නේ. සමාජයත් එහෙමයි. සමාජයේ ගැටුම් ස්වභාවිකයි. හැබැයි දීර්ඝ වශයෙන් මේක එල්ලිලා පරිවර්තනය කරගන්න දැන් නැත්නම් ඔන්න සමාජය භයානක ප්‍රචණ්ඩත්වයක් ඇති වෙන්න පුළුවන් ලංකාවේ දිගටම වෙන්නේ. අවුරුදු දෙකක්වත් නෙවෙයි අපේ නොහැකියාව පෙන්වන. ඒකෙන් පාඩම් ඉගෙනගෙන නැහැ. ඒ thinking mode එක මාරු වෙලක් නැහැ සමාජයක් විදිහට යවුලකින් අපි දිගටම දැන් මිලිටරයිස් කරගන්න යනවා ප්‍රචණ්ඩත්වය තව ඉහළ අධීරයකට යනවා. එහෙම කතන්දරයක අපි ඉන්නේ. හරි ඒක අපි තියලෙන් අපි ඒක මේ වෙලාව වැදගත් නැහැ මම නිකන් අර කතා කරේ මෙන්න මේක තමයි මම අද ඔයගලන්ට හඳුන්ලා දෙන්න යන සංකල්පය මේක මම අත් වශයෙන් ගල්තුන්ගෙන් ගත්ත අදහසක් දිනු කරලා තියෙනවා ඉතල මෙහෙම හිතමුකෝ මේ ප්‍රශ්නේ මේ සමාජ ඒකාපත්තාවේ කියන වචනේ අයින් කරන්න ඒකට ඕනනම් දාන්න පුළුවන් සමාජ චර්යාවේ පිළිබඳ සමාජ චර්යාව පිළිබඳ කොම්ප්‍රිහෙන්සිව් ඊට පස්සේ ගල්තුන් කියුවේ කොම්ප්‍රිහෙන්සිව් කියන පරිග්‍රාහක ක්‍රමය සමාජ චර්යාව මේක එක එක විදිහට විග්‍රහ කරන්න පුළුවන් මේ වෙලාවේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ සමාජ චර්යාව වටහා ගැනීමට පරිග්‍රාහක ක්‍රමයක් කියලා. ඒ කියන්නේ සියල්ල අල්ලගත්ත ක්‍රමයක්. අර සියල්ල අල්ලගත්ත කියලා කියන්නේ මෙහෙම කෑල්ලක් නෙවෙයි විෂයක් නෙවෙයි. ඒ සමස්ත ඩයනමික් එක අල්ලගන්න යන සිස්ටම්ස් අයිඩියාගේ පද්ධතිමය ප්‍රවේශය. අපෝ කියන්නම් අපි මේ අද කරන්න යන්නේ මම පෙන්වන්න යන්නේ ඔයගලන්ට සමාජ චර්යාව මිනිසුන්ගේ සමාජීය වශයෙන් තියෙන චර්යාව වටහා ගැනීමට පරිග්‍රාහක ප්‍රවේශය සියල්ල හසු කරගත්ත ප්‍රවේශය. එතන තමයි අපි ඔය දේවල් තේරුම් ගැනීමේ කතන්දර වෙන්න පුළුවන්. අහපු ප්‍රශ්නෙට මම එක්තරා වෙන විදිහකට උත්තර දෙනවා. මේ අපි ජීවිතේ තේරුම් ගන්න ඕන නම් ගැටුමක් තේරුම් ගන්න ඕන ප්‍රශ්නයක් තේරුම් ගන්න ඕන නම් අර්බුදයක් තේරුම් ගන්න ඕන නම් මෙන්න එක ප්‍රවේශයක්. මේකෙන් ඔක්කොම දුරට යන්න පුළුවන්. දැන් මේක පටන් ගන්න තැනක් තියෙනවා සමාජ විද්‍යාව එතනින් පැනපු විදිහ මම කියන්නේ ඉස්සර මේක හේතු විදිහක් තියෙනවා. අරණ එකේ ඊටාම හොඳ මිනිස්සු දැන් සමාජ විද්‍යාව ආරම්භ වෙනකොට ඒක මහා පුරෝගාමියක් නෙවෙයි පුරෝගාමී තමයි එමිල් ඩර්ක්හයිම් කියන විද්වතා. එමිල් ඩර්ක්හයිම් යම් කිසි සමාජ විද්‍යාව මුල මෙහෙම වර්ධනය වෙගෙන යනකොට එයාට ඉන්සයිට් එකක් ආවා. ඒගොල්ලෝ දැනගෙන හිටියා. සමාජයේ සමහර මේක දන්න දෙයක්. නමුත් ඉන්සයිට් එකක් ආවා මේ සමාජීය චර්යාව සකස් වෙනවා සමාජ සාධක මත කියලා. ඒක සිම්පල් අදහසක්. සෝෂල් ෆැක්ටර්ස් නිසා
මිනිස්සුගේ චර්යාව සකස් වෙනවා. නැත්නම් මනුෂ්‍යයා සකස් වෙනවා. කතෘකයා සකස් වෙනවා. කරන්න සකස් වෙනවා. යාගේ ක්‍රියාව සකස් වෙනවා. මොකක් නිසාද? සමාජ සාධක නිසා. ඒ කාලේ කියා වියුක්ත අදහස් සමාජ සාධකම ගොඩාක් දේවල් තියෙනවා. දේශපාලන, ආර්ථික, සමාජීය ආදි වශයෙන් සාධක රාශිය. ඒත් 1930 ගණන් වල විතර වගේ ඔහුගේ ශිෂ්‍යෙක්ම නෙවෙයි, නමුත් ඔහුව ඩර්කහයිම බොහොම ගරු කරපු ඇමරිකානු මානවයෙක් රැඩ්ක්ලිෆ් බ්‍රවුන් කියලා. එයා මේක වෙනස් විදිහකට කිව්වා. ටිකක් ගැඹුරට ඇනලිටිකල් ක්‍රමයකට. මොකද මේ වෙනකොට සමාජ විද්‍යාව මේ සහ මානව විද්‍යාව විශේෂ සමාජ විද්‍යාව සමාජයේ තේරුම් ගන්න අර ස්ට්‍රක්චරල් අයිඩියා එකට ඇවිල්ලා තුන. කියන්නේ අත් වශයෙන් ඒකත් කෑලි කඩන ක්‍රමයක්. නමුත් සමාජය මෙහෙම නිකන් අරාජික තැනක් නෙවෙයි. සමාජය ව්‍යුහාත්මකව සකස් වෙලා තියෙනවා. කිසියම් පිළිවෙලකට ඕඩර් එකකට ආදි වශයෙන් සමාජයේ ව්‍යුහයන් ගොඩ නැගිලා තියෙනවා. මුළු සමාජය ව්‍යුහාත්මකයි කියන්නේ. ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තිබුණා සමාජ විද්‍යාවේ. ව්‍යුහයන් පිළිබඳ අදහස් කරන ආර්ථික ව්‍යුහ, දේශපාලන ව්‍යුහ. විශේෂයෙන් සමාජ විද්‍යාව අධ්‍යයනය කරේ දේශපාලන ව්‍යුහ, ආර්ථික ව්‍යුහ නෙමෙයි. ඔන්න ඒක මතක තියාගන්න. ඒක නේ ප්‍රශ්නේ. ඒගොල්ලෝ විග්‍රහ කරේ සමාජ ව්‍යුහ. ඒතර පවුල නිර්මාණය වෙලා තියෙන හැටි, න්‍යෂ්ටික පවුල, පරණ විශ්ව පවුල තිබුණා. ඊට පස්සේ එක එක සමාජයේ සංස්ථාවන් නිර්මාණය වෙන හැටි, ආගම කොහොමද ව්‍යුහගත වෙලා තියෙන්නේ, වෙළඳපොළ කොහොමද ව්‍යුහගත වෙන්නේ, ඔය ආදි වශයෙන් ගිහිල්ලා හැබැයි ගැඹුරු ව්‍යුහ කියලා ඒත් වශයෙන් ඒක ගල්තුන් කියන්නේ. අපි අර ભેද කියපු දේ. කුලය, පන්තිය, ලිංග ભેද, වර්ණ ભેද, ආගම් ભેද ආදි වශයෙන් තියෙනවා නම් ඒවා ඊටාම ඩීප් ස්ට්‍රක්චර්ස්. ව්‍යුහයන් අපි දැක්කම බලපෙරමින් ඒවා ව්‍යුහයන්. පේන්න නැහැ දැන් කුලය කියලා එකක් කොහෙවත් පේන්නේ නැහැ. හැබැයි ඊළ අපිට පේනුනම් පෙරලන්න තිබුණා. එහෙනම් පෙරලන්න කොහෙවත් තැනක් නැහැ. හැබැයි ඒක ව්‍යුහයක් විතර වැඩ කරනවා. ස්ට්‍රක්චරල්. අන්නේ අර්ථයෙන් තමයි මේ රැඩ්ක්ලිෆ් බ්‍රවුන් කිව්වා අර ඩර්කහයිම් කියපු අදහස ගොඩක් පිම්මක් ඉස්සරහට ගෙනිහිල්ලා, ලොකු පිම්මක් නෙවෙයි ඒක ඇතුළෙම සමාජ චර්යාව සකස් වෙන්නේ සමාජ ව්‍යුහයන්ට අනුකූලව කියලා. සමාජ ව්‍යුහයන්ට සාපේක්ෂව කියන අපි මේ ව්‍යුහයන් තුළට උපදිනවා, ඒ ව්‍යුහයන් අපිව සකස් කරනවා. මොනවද අර කියපු සමාජ ව්‍යුහ? පවුල, ආගම, පල්ලිය, අධ්‍යාපනයේ පාසල් හැදිලා තියෙන හැටි, ඔය වගේ සමාජීය වශයෙන් හැබැයි නිර්මාණය වෙලා තියෙන හැටි. ඒක විශේෂයෙන් අර සමාජයේ අනිත් සැකසුම් ඔය කුලය, පන්තිය, ලිංගිකත්වය ආදී ව්‍යුහාත්මකව සකස් වෙලා තියෙන හැටි. අපි නිර්මාණය වෙන්නේ ඒකෙන්. මේක තාම අර පරණ සමාජ විද්‍යාවේ ලීනියර් මත මේකෙන් මෙහෙම වෙනවා, මේකෙන් මෙහෙම වෙනවා ආදි වශයෙන් මෙහෙම රේඛීයව මේක දකින්න. ස්ට්‍රක්චරල් කියන එකත් මේ ස්ට්‍රක්චර් නිසා මෙහෙම වෙන. ඒ නිසා කිසි ආඩවත් පරණ අයට ලොකු ප්‍රශ්නයක් නැහැ. ආර්ථික විද්‍යාවනුත් අපි මෙහෙම හැදෙනවා, දේශපාලන ව්‍යුහයන්ට අනුව මෙහෙම හැදෙනවා. එහෙම විග්‍රහ කරගෙන යන්න. ඒතර කුල බෙහෙදේ තියෙනවා නම් අපි මෙහෙම වෙනවා එහෙම කියලා කියන්නේ. දැන් 1980 ගණන් ඊට පොඩක් කලින් මේ ත්‍රිකෝණයට කලින් ත්‍රිකෝණයක් කියන්නේ අමුතු එකක් නෙවෙයි. ඒක දැන් මතක තියාගන්න. ත්‍රිකෝණයක් දාපු ගමන් ඒක හරි අමුතුයි අර පරණ රාමුව කඩාගෙන යන එක. කොහොමද මේක ගල්තුන් නිර්මාණය කරා ත්‍රිකෝණයක්. මට ඒ ත්‍රිකෝණය පෙන්වන්න බෑ මේ මොකද මම මේක වර්ධනය කරපු එක තියෙන. ඒක සාමාන්‍යයෙන් මෙන්න මේ ඔය අයිස්බර්ග් එක වගේ ඔය වතුරේ පාවන අයිස් කන්ද වගේ ඒක යා කියපු කතන්දරයක්. මිනිස්සුන්ගේ චර්යාව සමාජ වශයෙන් චර්යාව හරියට දියේ පාවෙන අයිස් කන්දක් වගේ. පෙනෙන්නේ ටිකයි. ඒක තමයි කිව්වේ. එයා ත්‍රිකෝණයක් ඇඳලා මෙහෙම කඩිරකින් කැඩලා කිව්වා මෙන්න උඩට දැම්මා බිහේවියර්. චර්යාව අඩ ඒකව චර්යාව පේනවා. මිනිස්සු සමාජීය වශයෙන් ගොඩනගිච්ච චර්යාව. මෙයා හැසිරෙන පිළිවෙල අපිට පේනවා. සමාජීය වශයෙන් සකස් වෙච්ච චර්යාව. හැබැයි ඒකේ පාදමේ චර්යාවට තුඩු දෙන්නා වූ පාදම පේන්නේ. ඒතර පාදමේ අර කියපු ව්‍යුහයන් කියන එක යා දෙකට කැඩුවා අමුතු විදිහකට. එක පැත්තකට යකෝ ස්ට්‍රක්චරල් ඩයිමෙන්ෂන් කියලා ව්‍යුහාත්මක මානය කියලා. දැන් ඔය ත්‍රිකෝණය දිහා බලන්න. ත්‍රිකෝණය එක පැත්තකට ව්‍යුහාත්මක මානය දැම්මා. අනිත් පැත්තට සංස්කෘතික මානය කියලා දැම්මා. අර කවුරුවත් එතෙක් විද්වත්තු නොදැකපු පිම්ම තියෙන එතන. මොකද මේක විග්‍රහ කරපොත් විදිහත් එක්ක. අපි සංස්කෘතිය කියලා කියන එක නෙවෙයි. අපි සාමාන්‍යයෙන් මේක අර ඉන්ටර්කනෙක්ටඩ් සිස්ටම් එකක් විදිහට බලපුවම සංස්කෘතියේ පේන හැටි හරි වෙනස්. ඒක තමයි මම පස්සේ මානව විද්‍යාවේ සීමාව පේන්න පටන් ගන්න අපිට ඒක ඒ විදිහට දකින්න පටන් ගත්තා. ඉතින් කෙටියෙන් කිව්වොත්
මෙන්න ත්‍රිකෝණයකට ඔහු දැම්මා. උඩට පේන්න තියෙන හරිය සමාජ චර්යාව තියෙනවා. කියන්නේ මිනිස්සුන්ගේ ගැටලු අර ඔක්කොම අපිට පේන්නේ උඩනේ. අර පේන ටික. හැබැයි නොපෙනෙන පාදමේ සංස්කෘතිය සකස් කරන සංස්කෘතිය කියනම සංස්කරණය සකස් වෙන පිළිවෙල. සහ අපේ ව්‍යුහයන්. මේ ව්‍යුහයන්ගේ ගැඹුරු විභූතිය. අර සමාජ විභූ කියපු දේවල්. ස්ට්‍රක්චරල් කැලිය අර කුලය, පන්තිය, ලිංග භේද ආදී වශයෙන් අපි කියවර ෆෝල්ට් ලයින්ස් කියපුවා. සෝෂල් ෆෝල්ට් ලයින්ස් කියලා කියනවා. ඒවා විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ වගේ. ලංකාවේ වැඩ කරන ඒවා ටිකක් මම ඔය දාලා තියෙන ලිංගිකත්වයේ ෆෝල්ට් ලයින් එක නැත්නම් ભેදයක් වෙන්න පුළුවන්. පන්තිය ක්ලාස් එක තියෙනවා, කුලය තියෙනවා, පරම්පරා භේදය තියෙනවා. ඊගාට සුළුතර බහුතරවාදයක් ඇති වෙන්න පුළුවන් අපි වගේ රටක. මොකද කුල ભેදය තියෙනවනේ ඒක මැට්‍රික්ස් එකක් වගේ, මාතෘයක් වගේ ඒ જાතිය ගොඩාක් හදන. ඕනතරම් හදා යන්න පුළුවන්. ජාතිය පීඩිත ජාතිය, පීඩක ජාතිය, ජාතිවාදය. වර්ණයේ මත බෙහෙදයක් ඇති වෙන්න පුළුවන්. ඒකට නිකම්ම සම්මත අසම්මත වගේ ඒකත් ලංකාවේ හරියට එක විදිහට දිගෙන අලුතෙන් දිගටම හැදෙනවා. මෙන්න මේකයි හරි දේ කියලා හිතපුවම බහුතරයක් මෙහෙමයි හරියට අඳින්න ඕන. මෙහෙමයි ගැහණු අඳින්න ඕන. මෙහෙමයි පිරිමි කොණ්ඩේ තියාගන්න ඕන කියලා ඒකෙන් පොඩ්ඩක් හරි ඩීවියේට් වෙච්ච ගමන් එයාට අවුලක් එන්න පුළුවන්. දැන් උදාහරණයක් දැන් තරුණ ළමයි ගොඩක් කොණ්ඩේ බඳිනවා. නමුත් 60 ගණන් වල 80 ගණන් වල කොණ්ඩේ බැඳාම ඉතින් ලොකු ප්‍රශ්නයක්. ඒක නිකන් හරි ආචා නිකන් සමාජයට ගැලපෙන්නේ නැති මිනිසෙක්. නමුත් මේ මිනිසයා මිනිසෙක් විදිහට තාම හොඳ වෙන්නේ. මනින්නේ අතනේ. ඒ වගේ ભેද ගණනාවක් තියෙන්න පුළුවන්. ඒකට අපිට ඕන අර ව්‍යුහයන්ගේ ගැඹුරු තැනන්නේ ભેද තියෙන. ભેද වගේ දේවල් තියෙනවා. දැන් මම මේ කියපු අලුත් දේ මොකද්ද? මෙන්න මෙතනයි අලුත් දේ තියෙන්නේ. දැන් මේක තේරුම් ගන්න ගියාම අපිට පේනවා ත්‍රිකෝණයකට දාපුවම මේ කෝණ තුන එකිනෙකට සම්බන්ධයි. එකක් වෙනම ගන්නට බෑ. ලෝකයි මතක තියාගන්න. ඒතකොට ඩයිනමික් එකක් තියෙනවා. එතන මේ කතෘකයා කියලා මේ කරන කෙනා අපි නැත්තම් අපේ බිහෙවියර් එකයි අර සමාජයේ ව්‍යුහාත්මක මාන්නයයි සමානයේ සංස්කෘතික මාන්නයයි තියෙන අන්තර් සම්බන්ධිත ව්‍යුහ මේ ඩයිනමික් එක ගතිකයක් ඇතුළේ තියෙන ගතික පද්ධතියක්. ඔය නිසා තමයි මාටින් වික්‍රමසිංහලා මේගොල්ලෝ සංස්කෘතිය ගැන කල්පනා කරනකොට ඔක්කොම එක්තරා තැනකදී අසමත් වෙන්නේ ඔය හේතු නිසා. මොකද ඒගොල්ලෝ සංස්කෘතිය ගලවලා අහකට ගන්නවා. අරන් ඒක සබ්ජෙක්ට් එකක් විදිහට විග්‍රහ කරනවා. එතකොට අපිට ඇත්ත දේ අහුවෙන්නේ නැහැ. මොකද මේ තියෙන්නේ ඇත්ත වශයෙන් තියෙන ඩයිනමික් එක. ඒතර මම ඒක පෙන්නන්නම් මොකක්ද මේ වෙලාවේ හැටියට යම්කිසි ප්‍රමාණයකට. දැන් මෙන්න මේ ටූල් එක මේ ප්‍රවේශය අරගෙන අපි හුඟක් දුර යන්න පුළුවන්. ඕගොල්ලෝ හිතන ඕනම ප්‍රශ්නයක් තේරුම් කරන්න මේක එක්තරා ප්‍රමාණයකින් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ටූල්ස් ගණනාවක් තියෙනවා. දැන් මේකේ හිතන්න මේ කතෘකයාගේ අවුල පේන්නේ අපිට නැත්තම් මේ කරන කෙනාගේ අවුලනේ පේන්නේ බැලුවා. එයාගේ හැසිරීමනේ අවුල. දේශපාලනඥයන්ගේ හැසිරීම අවුල්, පොලිසිය හැසිරීම අවුල්, ශිෂ්‍යයන්ගේ හැසිරීම අවුල්, පාර යන වාහන රියදුරන්ගේ හැසිරීම අවුල්. ඔයගේ අපිට ඔක්කොම හැසිරීම අවුල් පේනවා. ඒතර අපි ඒකට උත්තර දෙන්නේ මේ මට්ටමේ. පේන මට්ටමේ තමයි අපි ගෝරිය දාගන්නේ. අපි විග්‍රහ කරනවා කියලා කියන්නේ එතන ඉඳලා විග්‍රහ කරනවා. ඒ ඇතුළේ ඉඳලා විග්‍රහ කරනවා. නමුත් අපිට තේරෙන්නේ නැහැ මේ හැසිරීම සකස් වෙන්නේ කොහොමද කියලා. හැසිරීම සකස් වෙන්නේ කොහොමද කියලා අපිට පේන්නේ. අපි ඒක දැනගෙන හිටියා නම් අපි ටිකක් වෙනස් විදිහට කල්පනා කරන තුන හැසිරීමේ මේ පාදමේ තියෙනවා ගැඹුරු ව්‍යුහාත්මක පැත්තකුයි සංස්කෘතියයි ඒකත් හරි සංකීර්ණයි. ඒවත් අන්‍යෝන්‍යව තියෙනවා. ඒක උඩේ අවුලක් තියෙනවා නම් එහෙනම් පාදම වෙනස් කරගන්න ඕන කියලා අපි දන්නේ නැහැ. ඒක කරන්න පුළුවන්ද බැරිද කියලා චෙක් කරගෙන යන්න පුළුවන්. එහෙනම් පුළුවන්ද බැරිද කියලා. මේකෙදි ටිකක් දිග කතාවක්. දැන් මේක නැවත මම තේරුම් කරන්නම්කෝ. දැන් මේ මෙන්න ව්‍යුහයක්. මේක නිකන් පරණ රුසියන් සිත්තරේ ඔය අපි ව්‍යුහ කතාව සමාජ විද්‍යාඥයෝ කියන්නේ ඉස්සෙල්ලා. නිකන් මේ කලාකරුවන්ගේ තියෙන පුදුම විශිෂ්ටත්වය. ඔය සංකල්ප එන්න ඉස්සෙල්ලා සමාජ විද්‍යාවේ හරියට පහළ වෙන්නත් ඉස්සෙල්ලා මේ රුසියන් සිත්තරක එකපාරට දැක්කා යාගේ සමාජය මෙන්න මෙහෙමයි කියලා. බරසාර අමාරු ස්ට්‍රක්චර් එකක්. ඕනේ අපිට ඒක දෙතර වෙලා නැහැ. අපේ ප්‍රශ්නයක නෙවෙයි. මේ දැනට මේ ත්‍රිකෝණෙත් එක වැඩ කරමු. ඒතර මේ ව්‍යුහයන් සහ සංස්කෘතිය දැන් මට ලොකු වෙලාවක් නැහැ. නමුත් දැන් අපි හිතමු සංස්කෘතිය ගැන මොකක්ද කියලා පොඩ්ඩක් කියන්න වෙනවනේ. මම දිග දෙයක් කෙටියෙන් කියන්න හදන්නේ සංස්කෘතිය කියන එක ගැන ගොඩක් කතා කරන්න පුළුවන්. තේරුම් කරන්න පුළුවන් අපි හිතනවට වඩා. නමුත්
සාමාන්‍ය මානව විද්‍යාඥයෝ අපේ මම දැන් වෙන අර දැන් ත්‍රිකෝණී කෑලි දෙක බලන්න යන්නේ තේරුම් කරන්න යන්නේ පත්‍රික අපේ හැසිරීම අපිට තේරුම් කරගන්න පුළුවන් ව්‍යුහාත්මක ප්‍රශ්න ගැන ටිකක් කතා කරා සංස්කෘතිය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන සාමාන්‍ය මානව විද්‍යාඥයෝ ඔක දෙකට කඩන මේකත් ඒ ක්‍රමයේම හැටි අපිට මම කියන්නේ මා අධ්‍යයන සඳහා මේ කැඩුවට කමක් නැහැ හැබැයි පරිස්සම් වෙන්න ඕන එතකොට භෞතික නැත්නම් මැටීරියල් කල්චර් කියලා පැත්තක් හදනවා ඒගොල්ලෝ ඊගොට non material කල්චර් කියන එහෙම මොකක් හරි අධ්‍යයනය කරන්න ගියාම පැරණි සමාජයක් කැනීම් කරලා ඒගොල්ලෝ බලනවා මේගොල්ලන්ගේ මැටීරියල් කල්චර් එක මොකක්ද කියලා ඊට පස්සේ ඒක ඇසුරෙන් තමයි ටිකක් උත්සාහ කරන්නේ අර ඒගොල්ලන්ගේ non material කල්චර් එක මොකක්ද කියලා ඒක ලේසි නැහැ ඉතින් හරියට වර්ධිනවා ඒගොල්ලන්ට කොහොම හරි භෞතික මේකේ ප්‍රධාන දෙයක් තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන මෙවලම් මොනවද කියලා තේරුම් කරගන්න ඒ වගේ මේ අපි එහෙම කතාන්දරයක් තියෙන නමුත් සමස්තයක් වශයෙන් බලුවම මේ අපිව සකස් වෙලා තියෙන පිළිවෙල. ඔක තමයි සංස්කෘතිය කියලා කියන්නේ. ඉතින් මෙතනින් එන්නේ සංස්කෘතිය සංස්කාර කියලා සිංහල වචනයක් නැත්නම් පාලි වචනයක් තියෙනවා. සංස්කෘත කියලා භාෂාවකුත් තියෙනවා. ඉංග්‍රීසියෙන් කල්චර් කියලා කියනවා. ලෝකයේ යුරෝපීය භාෂා ගණනාවක කල්චර් කියන මුලට අයිති වචන තියෙන්නේ දැන් රුසියන් භාෂෙන් කුල්තුර කියලා කියනවා. කුල්ටූර් කියනවා ඒක යුරෝපීය භාෂා රාශියක සංස්කෘතිය හඳුන්වන්න එන්නේ ඔන්න ඔය වගේ වචන. කල්චර් කියන කුල්ටූරා කියන වචනට කිට්ටු වචන. ඒකේ ඉතිහාසයේ ජීනියොලොජි එක අපි හොයාගෙන ගියොත් ඒ යුරෝපා වචනේ කොහොමද පැන නැගුණේ කියන අපිට අවුරුදු 2000ක් විතර පස්සට 2500ක් විතර පස්සට යන්න වෙනවා. ග්‍රීසියේ සමහරලාට මුල්ම මිනිස්සු අර අලපලා එකතු කරගනිමින් දඩයම් කරමින් ගෝත්‍රික ජීවිතයක් ගත කරපු මිනිස්සු එක්තරා අවස්ථාවකදී කෘෂි කර්මයට බහිනවද ඒ වගේ මාරුවක් වෙන මහා මාරුවක් කෘෂි කර්ම විප්ලවය කියලා කියන්නේ අන්න එතනදී පැන නැගිච්ච වචනයක් තමයි මේ කොලෙරෝ කියන මේක ලටින් වචන ඒකේ මුලකින් තමයි කතාන්දරේ එන්නේ ඒ කියන්නේ මොකද්ද එතන අදහස මෙහෙම බැලුමලුන්ට ඒගොල්ලන්ට පේන ස්වභාවික ලෝකෙ තිබුණා ස්වභාවික කැලෑව කියමුකෝ කැලෑව තිබුණා එක්තරා දවසක මේක යම් ප්‍රමාණයක් කපලා ඒතරේ බිම සකස් කරන සීසා අස්වද්දන ලද පොළොව අර භෝග කල්ටිවේෂන් සඳහා මේව වගාව සඳහා භෝග වගා කිරීම සඳහා නැත්නම් කල්ටිවේෂන් ඉංග්‍රීසියෙන් උට ඒකත් වැදගත් වචන කල්ටිවේෂන් එතකොට ඒ යන්නේ වැඩේට පොළොව සකස් කරපුවම අන්නේ පොළොවට කිව්වා අලුතෙන් හදපු පොළොවට කොලෙරෝ කියලා කිව්වා කොලෙරෝ කියන වචනේ එන්නේ එතනින් සීසා අස්වද්දන ලද බිම එතකොට ඒක තේරුම මොකක්ද? ඒක තේරුම ස්වභාවික පරිසරය තිබුණා අපි ඒක වෙනස් කරපුවාම අපේ පැවැත්ම චිරස්තති අපේ ආපසඳ අපි වෙනස් කරපුවාම ඔන්න කොලෙරෝ පැන නගින්න. එහෙම නැත්නම් යුරෝපීය මානව විද්‍යාවේ හැමතිස්සෙම එහෙම තියෙන්නේ ඩයිකොටොමි එකක්. එහෙම විභේදයක්. කල්චර් නේචර් කියන කල්චර් versus nature. ස්වභාවික නම් සංස්කෘතික නැහැ සංස්කෘතික නම් ස්වභාවික නැහැ. ස්වභාවික දේ ස්වභාවිකයි ඒක වෙනස් කරපුවාම තමයි අපේ යහපත සඳහා ඒ කාලේ සංස්කෘතිය පැන නගින්නේ. ඒතකොට සංස්කරණය කරන ලද ලෝකය. අපේ යහපත සඳහා සකස් කරන ලෝකය. ඒක සංස්කෘතිය. එතකොට පෙරදිග එන මම පෙරදිග නැත් වශයෙන් බෞද්ධ වචනේ තමයි සංස්කාර. ඒ වචනේම ඇතුලේ තියෙනවා සංස්කරණය කියන තේරුම තියෙනවා. මේක හාමුදුරුවෝත් බලන්න හුඟක් අය දන්නේ නැහැ මේ සරලව මේක කතා කරන්න ගියාම. ඒකට දැන් සංස්කාර ධර්මය වෙන බුදුහාමුදුරුවෝ අනිත්‍යයි කියලා තියෙන්නේ. සියලුම ධර්මය නෙවෙයි සංස්කරණයට ලක් වෙන සකස් කරන ලද කියන අදහස තියෙනවා. සංස්කරණය වෙන සංස්කරණයට ලක් කරන සකස් වෙන ස්වභාවික නැහැ එතන බලපං කිසිම දෙයක් ස්වභාවික නැහැ බෞද්ධ අදහස බලමු කොහොම සංස්කරණය කියන්නේ මනුෂ්‍ය සංස්කාරිකයි මනුෂ්‍ය ඇහැ කන සියල්ල සංස්කරණයක් කියලා කියන්නේ ඒක ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් ස්වභාවික නැහැ කියන අදහස දැන් අපේ ඇහැ සකස් වෙනවා ඒ තියෙන visual environment එකේ අතවසෙන් අපේ හදන්නේ අනිත්‍යයි බිල් බෝඩ්ස් මේ කාලේ ටෙලිවිෂන් එක ඉන්ටර්නෙට් එක FB එක වටපිටාවේ බිල් බෝඩ්ස් ජීවිතය අඳින පළඳින මේවත් එක තමයි ඇහැ සකස් වෙන්නේ කන්ඩිෂන් ඇහැ සංස්කාරයි බෞද්ධ අදහසේ ස්වභාවික නැහැ අවදාන ස්වභාවික ඇහැක් තිබිලා නැහැ තියෙන්නෙත් නැහැ අපි හදාගත්ත ඇහැ අපි හදාගන්න කන සංස්කාරයි ඒක සමාධිගේ කන ආහන විදිය නෙවෙයි අම්මලගේ තාත්තලා දැන් ආස සින්දු නෙවෙයි ආච්චි ආස සින්දු නේද නැත්නම් සී ආස සින්දු අපේ කන සකස් වෙනවා
වෙනස් වෙනවා. ඒ සංස්කරණය වෙන්නේ ඔඩියෝ එන්වයරන්මන්ට් එකට අනුව අපිට ඒක තෝරගන්න පුළුවන් ඕන අපිට හදාගන්න එක වෙනම දෙයක්. නමුත් දැන් ඉන්න තරුණ පරම්පරාව කතා නිසා යන ඒගොල්ලන්ගේ කන විශාල වශයෙන් හදන්නේ FM රේඩියෝ එක ප්‍රයිවට් බස් මේ වටපිටේ කට්ටියට බාර දීලා තියෙන්නේ හදන්න. ඒක කවුද හදන්නේ? කොහොමද හදන්නේ? ඒක ඉතාම බරපතල දේශපාලනික ප්‍රශ්නයක්. අපේ කන හදන්නේ කවුද? අපේ ඇස් හදන්නේ කවුද? ඒ අර්ථයෙන් අපේ මනස හදන්නේ කවුද? ඒ මනසින් තමයි ඔයගොල්ලෝ කියන අර හීන දකින්නේ. අනිත් අය හදන මනුස්සය. ඒ බලවේග නැත්නම් ලිබරල් ආර්ථිකයයි මේ මිලිටරයිස් ලෝකෙයි යුද්ධෙන් පස්සේ හොගාලා මිනිස්සුන්ට පේන්නේ අපි දැන් මේ තමයි මිලිටරයිසේෂන් කතා කරනවා. නමුත් අත් වශයෙන් යුද්ධෙන් පස්සේ දිගටම ඒක ස්වභාවිකයි. අපි දන්න නැත්නම් නවත්තන්න බෑ. මේ මකරා වැඩෙනවා අපි හමුදාකරණය වෙමින් නැත්නම් මිලිටරි කරණය වෙමින් පවතින සමාජය. ඒක මේ එක ඉමක් තමයි ওই KDU පනත දෙකලන් ගිහිල්ලා එතන එහාට පැන ගන්නවා. ඒක වඩා ලොකු පුළුල් පදනමක් දා ගන්න ඕනේ. ඒක තමයි ඔය දැන් යන්නේ සමාජය සම්පූර්ණ මුල් බැහැගෙන ඉවර කරා ප්‍රශ්නේ. ඒගොල්ලන්ගේ පැත්තෙන් බලය පිළිබඳ කිසිම ස්ටේක් එකක් අවුලක් නැති කරගන්න ඊට පස්සේ. ඒක අතුරු කතාවක්. ඒතකොට මේ සංස්කාර කියන කතන්දරේ හරි වැදගත්. අපි සංස්කරණය වෙමින් පවතින්නේ. අපි ඇහැ සංස්කරණය වෙනවා, කන සංස්කරණය වෙනවා. ඒතර මුළු සංස්කෘතික කියන්නේ අපි සංස්කෘතිකයි. සංස්කෘතික නොවන කිසිම දෙයක් මනුෂ්‍ය සම්බන්ධයෙන් ගන්න බෑ. දැන් අපිට ඔන්න ඔය මතකයක් තියාගෙන දැන් මෙන්න මේ මෙතනට එන්න පුළුවන්, මෙන්න මෙතනට එන්න පුළුවන් දැන්. දැන් මේක මම හදපු එකක්. ඒක මම ඔස ගල්තුන් එකත් කතා කරා ඊට පස්සේ ආ පිළිගත් එයා හා කියලා කිව්වා. ඒක කිව්වා රයිට් ඔය මගේ ත්‍රිකෝණය ඉස්සරහට ගෙනිල්ලා තියෙනවා මේක හිස්තැනක් පුරවලා තියෙනවා ඒක පුරවිදිය හොඳයි කියලා. මානව විද්‍යා පොත්වල සංස්කෘතියේ සංරචකවම ලොකු ලයිස්ට්ක් ඕනනම් ගන්න. එක එකන එක එක ලයිස්ට් දෙනවා. මම කියලා මෙතන දාන්නේ 7ක් ෆන්ඩමෙන්ටල්ස් කියලා. මේව නැතුව අපි අනිත් දේවල් ගොඩනගන්න බෑ. මේකේ සාමාන්‍ය පොතේ නැති දෙකක් තියෙනවා. බුද්ධ සම්ප්‍රදායයි ඉතිහාස අවලෝකනය කියන ඒවා මානව විද්‍යා පොත්වල නෑ. ඒක තියෙන්න පුළුවන් නීතිය තියෙන්න පුළුවන් අධ්‍යාපනයේ තියෙන්න පුළුවන් සංස්කෘතියේ හැදෙන දේවල් විදිහට ඕන තරම් ලයිස්ට් එකක් දාන්න. මම කියන්නේ ෆන්ඩමෙන්ටල්ස් මොනවද කියලා කිව්වොත් මෙන්න මේ 7 තමයි මම කියන්නේ ඉතාම වැදගත් කියලා. ඒ කියන්නේ ඒක තේරුම් අඟහරු ලෝකෙන් කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් සමාධි ඔයා කවුද කියලා ඔයාට කියන්න වෙන්නේ මෙන්න මේ කරුණු 7. මම මෙන්න මේ භාෂාවෙන් කතා කරන්නේ නැත්නම් මෙන්න මේ භාෂාවන් මගේ ප්‍රකාශනයට අදාළ ඒ කියන්නේ කතා කරන භාෂාව අපි කරන්නේ නෙවෙයි සමහරට වෙන සිනමා භාෂාව, කාව්‍ය භාෂාව, දෘශ්‍ය භාෂාව, රංග භාෂාව කොම් භාෂාව. හරිද? ඒත් වශයෙන් අඳුම් පැලඳුම් පවා එක්තරා අර්ථයකින් භාෂාවක් වෙන්න. ප්‍රකාශ කරන විදිහ. ඒතරන්නේ භාෂාව අපේ ප්‍රකාශනය. සදාචාරය කියලා කියන්නේ අපි හොඳ නරක විග්‍රහ කරගන්න ඒ සමස්තය. හොඳයි කියන්නේ මොනවද? නරකයි කියන්නේ මොකන්ද? කුසල ආගම්වල ඇතුලේ කුසල් කියන්නේ මොනවද? අකුසල් කියන්නේ මොනවද? පින් කියන්නේ මොනවද? පව් කියන්නේ මොනවද? අන්නේ මහා කතන්දර. ඒක නිර්මාණය වෙලා තියෙන විදිහ. ඔය හැමතැනම අපේ අවුල් පේන්න පටන් ගන්න. හොඳ ඒක. ඇතුළට බැස්සම පේනවා මේ සදාචාර ධර්ම පිළිබඳ ප්‍රශ්න අපිට තැවන්ත අවුලක් තියෙනවා. මේ හැටිලා අවුල එතනින්ම පේනවා. ඒ ලෝකේ සදාචාර ලෝකේ. දැන් උදාහරණයක් කියන්නකෝ මම උදාහරණයක් දැන් අපි හැමෝම සාමාන්‍යයෙන් දන්නවා හිතලක් තියෙනවා මනුෂ්‍යයා මරණ එක හොඳ නැහැ කියලා. මිනිස්සු අනිත් මිනිස්සු මරන්න එපා. පුරාතන ඉඳලා ආපු සදාචාර ධර්ම. ඒක වැරදි ඒක. මනුෂ්‍යයා මරන්න හොඳ නැහැ. මනුෂ්‍යයා රැක බලා ගන්න ඕනේ. හැබැයි අපි යුද්ධෙදී අපි මිනිස්සු මරනවා විතරනේ. මිනිස්සු මරණ එක මාර හොඳයි කියලා කියනවා. ඒගොල්ලන්ට රණවීරු කියලා කියනවා. අර මහවීර කිව්වා මේ රණවීරු කිව්වා. ඒකට මල් මාලා පලඳන මොකක් හරි ලොකු කතන්දරයක් තියෙනවා. එතකොට අපිට ඒක පේන්නේ අවුලක් කියලා. මොකද අපි බලන්නේ මේක තමයි ප්‍රශ්නේ. ඒ සදාචාර ප්‍රශ්නේ. එතෙන් ආවේ කොහොමද කියලා අපිට මතකත් නැහැ. අපි හිතන්නේ මේ අහම්බෙන් කඩාගෙන වැටුණා කියලා. ත්‍රස්තවාදී වදුරක් ඒක අයින් කරපුවම හරි කියලා හිතනවා. අපේ ජීවිතේ පරිවර්තනය වෙලා අපිව හදාගත්තා කියලා පේන්නේ. කොහොම හරි මේ සදාචාර ලොකු ගැටලු තියෙනවා. ප්‍රමාණ ගැටලු කොටක් තියෙනවා. ඒ සංකල්පනය කරනකොට අපි හොඳයි කියන දේවල් එහෙමම කඩ. උදාහරණයක් ලංකාවේ බුදු දහමක් නැහැ. ඒකයි මම කියන්නේ සදාචාරාත්මක වශයෙන්. බුදුන් සම්පූර්ණ ගලෝප ප්‍රතික්ෂේප කරපු ඔක්කොම පදනම මත තමයි සංඝ සමාජය කියන්නේ භික්ෂු සමාජය තියෙන්නේ. කුල බෙහෙදේ ප්‍රතික්ෂේප කළ බුදුහාමුදුරුවෝ කුල බෙහෙදේ මත තමයි භික්ෂු සමාජය හදලා තියෙන්නේ. ඒතර ලොකු සදාචාර ගැටලුවක් තියෙනවා.
හොඳ නරක පිළිබඳ මහා ප්‍රශ්නයක්. දහමට අපි කියනවා නජච්ඡා වසලෝ හෝති ආදි වශයෙන් කියනවා. එහෙම කතාවට කරන්නේ සම්පූර්ණ වෙන එක. අර මරණ වගේ වැඩක් තමයි. දැන් මේ වගේ සදාචාරවල විශාල ප්‍රමාණයක් ජීවිත පුරාම තියෙනවා. විශ්වාස පද්ධති කියලා කියන්නේ අපේ මෙන්න මේක හරි අමාරු එකක් නූතන විද්‍යාවට තේරුම් ගන්න අමාරු එකක්. බැලුව බැලමට නවෝත්පාද විද්‍යාවේ belief systems. belief systems කියලා කියන්නේ අපේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්න ගැන වලට අපි දෙන උත්තරේ. අපි කවුද? මනුෂ්‍යයා කවුද? අපේ ජීවිතේ තේරුම මොකක්ද? අපි කොහේ හරි ඉඳලා ආවද? එහෙම නැද්ද? අපි කොහාට හරි යනවද? එහෙම නැද්ද? අපේ අත් වශයෙන් ජීවිතයේ අත් වශයෙන් අර්ථය කොහොමද? මෙන්න මේ වගේ එක්සිස්ටෙන්ෂල් අපේ පැවැත්ම ලොකු අපි මනුෂ්‍ය විදිහට අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒක තීරණ කියන්නේ දැනෙන කෙනාට මාර ඉන්ටරෙස්ටිං ප්‍රශ්න. ඉතින් තමයි ආධ්‍යාත්මිකත්වයේ එහෙම අත් වශයෙන් ඉස්සර කතන්දරේ පටන් ගන්න ඉස්සර දැනුත් කොච්චර පන්සල් ගියත් ආධ්‍යාත්මික වෙන්නේ මේ ප්‍රශ්නේ අහුවොත් තමයි යකෝ අපි කවුද මොකද්ද මේකේ තේරුම කියලා හොයන්න පටන් ගත්තාම තමයි මිනිස්සෙක් ස්පිරිචුවල් කියලා. මේකේ තේරුමත් එච්චරයි. එතකොට විශ්වාස පද්ධති කියලා කියන්නේ ඒවා ආගම් වෙන්නත් පුළුවන් ආගම් නොවන විශ්වාස පද්ධතියෙන්වත් පුළුවන්. ඒක මම කියව අර විද්‍යාවම ඇත්ත වශයෙන් මෙතනදී ඕනනම් කියනවා එක්තරා විශ්වාසයක් මත පදනම් වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. විද්‍යාව විශ්වාස කරනවා මේ අපිට පෙනෙන ප්‍රපංච ලෝකය හැරෙන්න වෙන ලෝකයක් නෑ. ඒක වෙන ඩයිමෙන්ෂන්ස් වෙන අපිට අහු වෙන්නේ නැති පැවැත්මේ මාන තියෙන්න පුළුවන් කියලා විද්‍යාවේ පිළිගන්න. එහෙම නෑ කියලා හිතාගෙන යන්න නැත්නම් නෑ කියලා විශ්වාස කරගෙන. ඒක ඔප්පු කරන්න බෑ. වෙන නොපෙනෙන ලෝක තියෙනවද? නොපෙනෙන මාන තියෙනවද? නොපෙනෙන කාලමාන තියෙනවද? විද්‍යා ප්‍රබන්ධ වල තියෙන විද්‍යාවේ නෑ. විද්‍යාව නැත්තේ නෑ දැන් එනවා. එතකොට අන්න ඒක ඒතර පදනම් වෙලා තියෙන විශ්වාසයක් මත මේ කියන්නේ මේ තියෙන්නේ ප්‍රපංච ලෝකේ නැත්නම් අපේ හැට කරට ගෝචර වෙන ලෝකේ පමණයි ඒක විතරයි අපි විශ්ලේෂණය කරන්න ඕනේ. එතනින් අපිට උත්තර ඔක්කොම හොයාගන්න. ඒතර ඒ සම්පූර්ණ විශ්වාසයක්. අන්න ඒ වගේ විශ්වාස පද්ධතිය තියෙනවා. පිළි පැවැත්ම ගැන අපේ විශ්වාස තියෙනවා. විශ්වාස කියන්නේ විශ්වාස කියලා කියන්නේ අත් වශයෙන් ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්න වලට එක එක උත්තර තමයි අපේ ওই ශාස්ත්‍රවරු දීලා තියෙන්නේ. කියන්නේ මේක අගමුල කියලා දෙන්න හදන මෙන්න මෙහෙමයි වුනේ. මේකයි මේකේ තේරුම ආදී වශයෙන් ඒක පසු කාලන ආගම් බවට පත් වෙන. ඒතර ආගම් කියන්නේ විශ්වාස පද්ධතිය වල කොටසක්. මේ අර මහා ප්‍රශ්න වලට උත්තර දෙන්න හදපු විදියක්. මේ වෙනකොට හොඳටම අවුල් වෙලා විකරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ විශ්වාස චර්යා පද්ධතිය කියන එක ඉතින් දැනටත් තියෙන එකක්. චර්යා පද්ධතිය කියන්නේ behavior systems. ඒකත් ඉතින් බලනකොට විශාල භූමියක් අපි යම් දේවල් කරන්නේ කොහොමද කියන එකට ලැබෙන උත්තරය අපි අඳින්නේ කොහොමද පළඳින්නේ කොහොමද සිරිත් පිරිත් කියලා කියන්නේ එක එක දේවල් කරන විදිය. අඳින්න පළඳින අන බොන ආචාර සමාචාර එදිනදා ජීවිතයේ දේවල් සමරන ඉඳ ගන්න විදිය හිට ගන්න විදිය ඇවිදින විදිය. අවසානයේ ඔක්කොම ඒවා චර්යාවන්. ඒක සමාජ වශයෙන් මේවා ගොඩ නැගෙනවා. මේ සමාජ වශයෙන් මේ චර්යාවන් නිර්මාණය වෙනවා. ඒවා වේගෙන් වෙනස් වෙනවා. දැන් මේ කාලේට අයිති ලිබරල් ආර්ථික විසින් ගොඩනැගෙන චර්යාවන් තියෙනවා. අපි ළමයින්වත් හදනවා ටෙලිවිෂන් එක විසින්. ඒගොල්ලෝ හැසිරෙන්න ඕන විදිය, කන්න ඕන විදිය, බොන්න ඕන විදිය, විඳින්න ඕන විදිය. මාධ්‍යයි වෙළඳපොළ එකතු වෙලා හදනවා. ඒතර චර්යාව මාරු වෙනවා. ඒතර චර්යා පද්ධතිය. ඊට පස්සේ තියෙනවා ඊට පස්සේ කියන්නේ මම මේ ඔබට පේනවා ඇති මම මේ දාලා තියෙන්නේ ලයිස්තුවක් නෙවෙයි මගේ හිතීමේ ලයිස්තු නෑ. තියෙන අන්‍යෝන්‍ය සහසම්බන්ධිත දේවල් තියෙන. ඒතර මේ සංරචකත් එකක් අන්‍යෝන්‍යව තියෙන. ඒක ගලවන්න බෑ එකිනෙක. ඒතර බලන විදිය සම්පූර්ණ වෙනස්. වෙන මානව විද්‍යාව පොතක නම් මේවා තියෙන ලයිස්තුව. මේ වගේ සෞන්දර්ය විඥානය කියලා කියන්නේ අර හොඳ නරක කතන්දරේ වගේ තවත් එකක්. අපි සෞන්දර්ය සත්‍යෝ අපිට දැන් මේක මානව විද්‍යාවෙන් හොයාගෙනම තියෙනවා. අපි උපදිනකොට ශක්තිතාවන් එක්ක එන්නේ සෞන්දර්ය විඳින්න සෞන්දර්ය ශක්තියින් එක්ක එන්නේ. ඒකට ලස්සන මොකද්ද කැත මොකද්ද ආදි වශයෙන් එන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඇතුළේ තියෙනවා සෞන්දර්ය විඳීම් තියෙනවා සෞන්දර්ය පරමාදර්ශ තියෙනවා සෞන්දර්ය රුචි අරුචිකම් තියෙනවා අපේ වැඩි හැදීමේ වැඩිම හැටියට. ඒතර අනිකත් එක තියෙනවා සෞන්දර්ය විඥානයක්. අපි ඒක දිගට සාකච්ඡා කරන්න වටින දෙයක්. ඒක හැදෙන විදිය විග්‍රහ. දැන් මම කිව්වා දෙකක් තියෙනවා අර පොත්වල නැති කියලා විශේෂයෙන් මම දාපු මේ බුද්ධ සම්ප්‍රදාය කියන එකයි ඉතිහාස අවලෝකනය කියන්නේ. ඇයි ඉතිහාස අවලෝකනය කියන එක මේකේ තියෙන්නේ සංස්කෘතිය පැත්තේ. සංස්කෘතිය කියන්නේ සකස් කරගන්න දේ අපිට ගොඩාක් වැදගත් නේද? ෆන්ඩමෙන්ටල් දේ.
ඒතර ඉතිහාසය අනිවාර්යෙන් සංස්කරණය සකස් කරගන්න පිළිවෙලක අතීතය නෙවෙයි ඉතිහාසය කියන්නේ. අතීතය පිළිබඳ අපි කියන කතන්දර. ඉතිහාසය තුළ අපි අපේ හැටියට තමයි මේ කතන්දරي හදන්නේ. නම ගැඹුරු අර්ථය. අපි ඒක නිකටම නිර්මාණය කරන කියන්නේ මේ ඉතිහාසඥයෝ හදන එක නෙමෙයි මේ අබා ෆිල්ම් එකද එක නවකතාද මේක විසින් අපි ඉතිහාස අවලෝකනය නිර්මාණය කරනවා. අපි අතීතේ මෙහෙමයි. ඒක ලොකු විඥානයක් විඥානයි දැනුමක් ආකල්ප වටිනාකම් හැදෙනවා කියන්නේ දැනුමක් නිර්මාණය කරගන්න. දැනුම කියලා මම අදහස් කරන්නේ යම්කිසි සත්‍යයි කියලා හිතන දේවල්. ඒක ඉතිහාස අවලෝකනය නිර්මාණය වෙමින් පවතී. ඉතින් ඒක අපි හරිය වැදගත්. අපේ ස්වභාවය ගැන අඟහරු ලෝකෙන් ආවොත් කවුරු හරි මගේ අතීතය ගැන මං හිතන්නේ මෙහෙමයි කියලා කියන්නම වෙනවා. මොකද ඒක අපේ ජීවිතේ නිර්මාණය කරනවා. බුද්ධ සම්ප්‍රදාය කියන්නේ ඒ වගේම දෙයක්. අපි දැනුව සොයාගෙන යන පිළිවෙල. සත්‍ය ගවේෂණය කරන පිළිවෙල සහ ඒකට අයිති ඔක්කොම ඇට්‍රිබියුට්ස්. ඒකට එක සම්ප්‍රදායන් තියෙනවා. අනිතරට කාලෙන් කාලට රටින් අපි ඊටාම අවබෝධි සම්ප්‍රදායක් දැන් තියෙනවා. විශ්වවිද්‍යාලවල ඇතුළේ ඒක නරක දේවල් ගොඩාක් තියෙනවා. අපි කොටින් ඉන්ටොලරන්ස් කියන බුද්ධ සම්ප්‍රදාය අපේ මූලික ලක්ෂණ. අනිකව කිසිසේත්ම විසම්මුතියට ඉඩක් නැති මම හරි කියලා හිතන අනිත් මිනිස්සු ඒක මතම අපේ දැනීම තමයි නියම එක. අනිත්‍යව වැරදි නැංගවත් කියන්නත් බෑ. මගේ ඊටාම අර ප්‍රචණ්ඩත්වයේ මතුවෙන භූමියක් වෙන්න පුළුවන් බුද්ධ සම්ප්‍රදායේ අව අත්‍යක් තියෙනවා. ලංකාව විශාල වශයෙන් පීඩා විඳින බුද්ධ සම්ප්‍රදාය අවුල් නිසා. පාසලේ ඉඳනවා. පාසලේ අපි ළමයි කීකරු කරන්න හදන. විදහාසේ හිතන්න නෙවෙයිද? කීකරු කිරීමම අර බුද්ධ සම්ප්‍රදාය අවුල්. බෞද්ධ කියලා හිතනවා අතිශයම බෞද්ධ විරෝධී දෙයක්. විදහාස් චින්තනය තමයි බුදු දහමේ තියෙන්නේ. කාලාම සූත්‍රය එහෙම සා බුදු කියන අදහසවත් එන්න බෑ නිදහස හිතන්න බැරි නම්. ඔය ඔළුව පාලනය කරන්න. ඉතින් කිසිසේත්ම සිද්ධාර්ථ ගෞතම කීකරුන්නේ නැහැ කාටවත්. හැබැයි කලහකාරයෝ උන්නේ. ඔය දෙක තමයි පටලගෙන තියෙන්නේ. ඒක තමයි අපිට මේ මිලිටරි විනය අරම ගෙන්න හදන්නේ. කීකරු කරන්න, කොන්ද ගඩන්න. නමුත් කලහකාරී නොවන කියන්නේ වෙන සංස්කෘතික ලක්ෂණ සකස් වීම එකක්. අනිත් මාසයට ගරු කළා. හැබැයි වාද, විවාද, සංවාද, භාෂණේ තමන් වෙනින් පෙනී හිටින්න කැමති. හැබැයි අනේකාට ගරු කරන දරුවෙක් පාසලේ නිර්මාණ ඒක වෙන බුද්ධ සම්ප්‍රදායක්. වෙන ක්‍රමයක්. ඒ වගේ රටවල් තියෙනවා. ඒ කියන්නේ ඉතාලම ඒ ළමයි ප්‍රොමෝට් වෙන්නේ ඒගොල්ලෝ මැදිහත් වෙන නිසා එන්ගේජ් වෙන නිසා. හැබැයි අතිශයින්ම සාමකාමී හරිම ගෞරවය අනිත් ගෞරව කර. විශේෂයෙන්ම කලහකාරී නොවන එහෙම දරුවෝ හදන්න පුළුවන් ඒක වෙන රටවල් ඔප්පු කරලා තියෙනවා. අපි එහෙම නෙවෙයි කරන්නේ. අපි පුංචි කාලේ මේව තද කරලා විශ්වවිද්‍යාල වලට එනකොට කලහකාරී ප්‍රචණ්ඩ වෙනවා. ඒ අර සප්‍රෙස් කරලා මර්ධනය කරලා කුතුහලේ විනාශ කරලා අභ්‍යන්තරේ විනාශ කරලා හදන එකක් ඉන්නේ. ඒක තමයි බුද්ධ සම්ප්‍රදායේ අවුල. හරි දැන් මේ මම ඊටාම කෙටියෙන් මෙන්න මේ කතන්දරේ අපිට දැන් මම හැමතිස්සෙම යන්න වෙන්නේ අර ත්‍රිකෝණයට. ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් උන්න අපිට දාගන්න පුළුවන්. අර ව්‍යුහයන් කියන එකයි ටිකක් මේක හරින දවසක් ව්‍යුහන්සේ කල්පනා කරගන්න ඕන සංස්කෘතියටත් දවසක් යනවා හරින විග්‍රහ කරගන්න එක වැඩ කරන විදිය. දැන් මේ ත්‍රිකෝණයට දාපුවම අපිට පේන්න ඕන ඩයිනමික් එකක්. දැන් උදාහරණයක් විදිහට ගැඹුරු කුලය අපි කියන්නේ ගලවලා ගත්තත් මොහොතකට හිතන්නේ කුලය නිර්මාණය කරන අර සමන්ගේ සංස්කෘතිය ඔක්කොම කැලේ. දැන් අපි සංස්කෘතිය වෙනම අධ්‍යයනය කරන සිංහලගේ සංස්කෘතිය හැබැයි ඇත්තටම වෙන්නේ කුලය තමන්ගේ ආගම හදන. කුලය තමන්ගේ භාෂාව නිර්මාණය කරන. කුලය තමන්ගේ සදාචාරාත්මක පැත්ත නිර්මාණය කරන. කුලය තමන්ගේ සෞන්දර්ය විඥානයක් නිර්මාණය කරන. කුලය තමන්ගේ බුද්ධි සම්ප්‍රදායක් හදන. කුලයේ තමන්ගේ තමන්ටම අයිති සමාජ චර්යාවන් නිර්මාණය කරන මුළු සංස්කෘතියේ සියලුම අංගෝපාංග කුලයේ විසින් මෙහෙම ඉන්ටර්ඩිපෙන්ඩන්ට් එකක් තියෙන අන්තර් සම්බන්ධයක්. ඒකට ඒක නිර්මාණය කරනවා. එහෙම වෙනම ගන්න බෑ මේ. ඒකයි කියන්නේ දැන්. ඒකට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි සංස්කෘතිය කියලා වෙනම ගලවලා ගන්න බෑ. ලිංග බෙහෙදේ තමන්ගේ සංස්කෘතිය නිර්මාණය කරනවා. ඒ කියන්නේ ඒක ඔක්කොම ආගමික දේද ඔක්කොම එකසේ තියෙනවා. ඒක ආගම කියලා කියන්නේ අර ව්‍යුහයන් ඔක්කොම විසින් සකස් කරපු දේ තමයි අපි ආගම කියලා කියන්නේ. අපේ භාෂාවෙත් ඒක තියෙනවා. හැම තැනම තියෙනවා. ඔර වෛරි භාෂාවේ ඒව මේව ඉන්නේ ඔක්කොම මේ භාෂාව නිර්මාණය වෙන්නේ මේකෙන් කුල බෙහෙදයට අනුව භාෂාවෙත් තියෙනවා යම් කිසි දුරාවලියක් නිර්මාණය වෙනවා. දැන් තියෙන මේ ප්‍රභූ නිර්ප්‍රභූ බෙහෙද අපි දේශපාලන කියන්නේ දේශපාලන ප්‍රභූන්. ඇයි ලංකාවේ මිනිස්සු ඒගොල්ලන්ට ඔය
අතිගරු එමෙතිතුමන්ලා ඔය ආදි වශයෙන් කතා කරන්නේ. භාෂාවෙන් ඇති කරන ප්‍රශ්නයක් බැලූ බැලමට. හැබැයි අර ભેදයක් තියෙනවා. ඕන කියන්න ඒ ભેදේ ඉවර කරන්නත් වෙන්න නම් අර අපේ සංස්කෘතික ඇත්ත වශයෙන් ભેදේ මාරු කරන්න බෑ. කුලේ කොහේ හරි ගිහලා විනා ගලවන්න බෑනේ. සංස්කෘතිය මාරු කරන්න ඕන. මොකද අපි මේක අස්සට කිව්වා උපදිනවා තමයි. අපි මෙන්න මේ ත්‍රිකෝණය අස්සට උපදිනවා. උපදිනවම අපි සකස් වෙනවා. හැබැයි මේ අපිට හැකියාවක් තියෙනවා කතෘකයට අර පාදම මාරු කරන්න. ඒ පාදම මාරු කරන්න පුළුවන් වෙන්නේ සංස්කරණය. සකස් වෙන පිළිවෙල මාර්ගය අපිව මාරු කරගන්නේ. වෙනත් අපි මාරු කරගන්නවා කියන්නේ අපි වටපිටත් මාරු කරන්න පුළුවන්. අපි කතා කරන විදිහ මාරු කරන්න පුළුවන්. අපි මොරැලිටි මාරු කරන්න පුළුවන්. ඔක්කොම අර සංරචක මාරු කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මම හිතන්නේ අර සංස්කෘතිය ගැන කතා කරද්දී අහුවෙච්ච නැති තැනක් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ඇයි අධ්‍යාපනය වගේ දේවල් ඕනනම් මෙතන ගන්න නැද්ද කියලා බලන්න පුළුවන් සංස්කෘතිය කොටසක් විදිහට. right දැන් මේ සංරචක හත තමයි මම ෆන්ඩමෙන්ටල් කියලා කියන්නේ. මේක වට ඒක කාලයක් වුණා මම ගන්න. ඇයි ෆන්ඩමෙන්ටල් කියන්නේ කියලා. හිතන්නකෝ අධ්‍යාපනය කියලා. අධ්‍යාපන සංස්කෘතිකයි සකස් කරගත්ත පිළිවෙල. ඒකේ ව්‍යුහාත්මක පැත්තකුත් තියෙනවා සංස්කෘතික පැත්තකුත්. ඒකයි අර වැඩේ තියෙන්නේ. වෙන් කරලා ගන්න බෑ මේව. අපි කඩන්නේ. හිතන්නකෝ භාෂාව කියලා කියන අර කතන්දරේ නැතුව බුද්ධි සම්ප්‍රදායන් නැතුව අපි චර්යා ධර්ම නැතුව මේ කියන්නේ සදාචාර දේවල් නැතුව චර්යා පද්ධති විශ්ව මේවා ඇසුරෙන් තමයි අපි අධ්‍යාපනයේ අපේ එක ගොඩනගාගන්නේ. අපි මේවා ඇසුරෙන් තමයි හැදෙන්නේ. එතකොට ඇයි ලංකාවේ සිග්‍රිගේටඩ් මෙහෙම බෙදපු පාසල් පද්ධතියක් තියෙන්නේ? ඒක ඇතුලේ මොනවද අපි උගන්වන අවුල්? මේවා ධාරා තුනක් තියෙන්නේ. කොමර්ස් කාලා විද්‍යා කියලා. එක්කම මෙන්න මේ මෙතන තියෙන ඇති වෙන ලෙඩ වලින් තමයි අර අධ්‍යාපනය නිර්මාණය. මෙතන මාරුනාද අපි එහෙනම් සම්පූර්ණ වෙන අධ්‍යාපන ක්‍රමයකට යනවා. ඒ කියන්නේ මෙතනයි තියෙන්නේ මේ ෆන්ඩමෙන්ටල්ස් කියලා මම කියන්නේ දැන් නීතිය කියලා හිතන්නේ. නීතිය නිර්මාණය වෙලා තියෙනෙත් බ්‍රිතාන්‍යෝ ගෙන අපේ එකකුත් තියෙනවා. හැබැයි ගෙනල්ලා ඊට පස්සේ අපේ බුද්ධි සම්ප්‍රදාය, අපේ සදාචාරය, අපේ භාෂාව, අපේ විශ්වාස පද්ධති, අපේ චර්යාව ඒවා හසුරන තමයි අපේ නීති අර්ථකථනය ඔක්කොම වෙන්නේ. නීතිය පොතේ නෙවෙයි නීතිය. දැන් මේකයි මම තවත් කියන දෙයක් දැන් අපේ දේශපාලන විද්‍යාඥයෝ ඔක්කොම ස්ටේට් එක රාජ්‍ය ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ කියනවා. නේද? කොහේ හරි රාජ්‍යයක් තියෙනවා රාජ්‍ය ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ කියලා කියනවා. එතකොට මමත් කියන්නේ ඔව්. හැබැයි ඒගොල්ලන්ට ඒක කරන්න බෑ. ඒක කවදාවත් කරන්න බෑ. ඇයි? දැන් මෙතනින් අහුනම තමයි පේන්නේ. දැන් රාජ්‍යය කියන්නේ මොකක්ද? රජය කියන්නේ මිලියන් 1.5ක මිනිස්සුගේ චර්යාව. මෙන්න මේ චර්යාව මේ කතෘකය. දැන් මෙතන උඩට රජය දැම්මොත් ඒ කතෘකයා කවුද? මිනිස්සුනේ. රාජ්‍ය සේවකයෝ, දේශපාලනඥයෝ, පොලිසිය, නීතිවේදීන්, ග්‍රාම සේවක දක්වා යන මුළු සිස්ටම් එකක් මේක තමයි රජය. ඒගොල්ලන්ගේ හැසිරීම නෙමෙයි අවුල් කියලා අපි කියන්නේ. රජයේ හැසිරීම හොඳ නැති නිසා රජය මාරු කරන්න ඕන. ඉතින් රජයේ මොනවද ව්‍යවස්ථා මාරු කරාට, නීතිය මාරු කරාට රජය මාරු වේද? රජය කියන්නේ කොහොමද කියලා බලවහම තමයි මෙන්න මේ ප්‍රශ්නෙට එන්නේ. මේ ත්‍රිකෝණයේ ප්‍රශ්න. ඒතකොට වෙනවා මේ දේශපාලනඥයෝ වැඩ කරන්නේ ව්‍යවස්ථාවට අනුව නෙවෙයි. නීතියට අනුව නෙවෙයි. එයාගේ හැසිරීම අපි රජයේ කොටසක්නේ. ව්‍යවස්ථාදායකනේ අපි දේශපාලනඥයෝ කියලා කියන්නේ. එයා වැඩ කරන්නේ අර ගැඹුරු තියනවා ව්‍යුහයන්, කුල ભેදය, ලිංග ભેදය, පන්ති ભેදය ඒවා තියෙන අතර ඕවරආචින් මෙතන දේශපාලන වශයෙන් තියෙනවා ලිබරල් ආර්ථික ක්‍රමයේ විසින් ඇති කරපු අතිශය ඒක ඇතුලේ තමයි මේ කියන්නේ කොන්ටෙක්ස්ට් එක ඇතුලේ තමයි මේ ව්‍යුහයන් මෙතන දැන් වැඩ කරන්නේ. මෙතන දැන් මට පෙන්වන්න බෑ නමුත් මේ ව්‍යුහයන් ගේ ටිකක් පෙනෙන තැනක තමයි ලිබරල් ආර්ථික ක්‍රම වෙළඳපොළ ක්‍රියාදාමයෙන් ඒක නොපෙනෙන දෙයක්. අන්නේ ව්‍යුහාත්මක පැත්ත විසින් ගොඩනගන සංස්කරණය වෙනවා මේ කියන සතා දේශපාලනඥ. එයාගේ භාෂාවක් යට ඇති වෙනවා. හරි. එයාගේ ආකල්ප තියෙනවා. ආකල්ප කියලා අපි කියන්නේ. එයා ආගම කියලා හිතාගන්න ඉන්න එකක් තියෙනවා. එයා හිතන මෙච්චර ලොකුවට හොරකම් කරාට කවන්න නැහැ. ගිහින් පස්සේ දන් දුන්නාම හරි කියලා. ඔක්කොම වෙනවා. ඒතකොට අර කතෘකයා වැඩ කරන්නේ ව්‍යවස්ථාවට අනුව නෙවෙයි. එන්න මේ පාදමේ ඇති වෙන ක්‍රියාකාරීත්වයට අනුව. ඒක නේද විශේෂයෙන් ව්‍යුහයන් අදාළ. එතකොට මේ පාදමේ මාරුවක් වෙන්නේ නැත්නම් දේශපාලනඥ මාරු වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ තමයි අපි දෙමු ලක්ෂ 15ක රාජ්‍ය සේවකයන්ගේ ක්‍රියාකාරීත්වය තමයි රජයේ ක්‍රියාකාරීත්වය.
ඒක කොහොමද අපි ඒක මාරු කරන්නේ? ඒ මනුස්සයාගේ මාරුවක් වෙන්නේ නැතුව විඤ්ඤාණය ඒක නැගිනවා විඤ්ඤාණය මාරුවක් කියලා. එයාගේ බේසික් නොලෙජ් එක, බේසික් ආකල්ප, බේසික් වැලියු සිස්ටම් එක. වැඩ මාරු වෙන්නේ නොවි කතෘකයා මාරු වෙන්නේ නැහැ. හැබැයි ඒක වෙනවා කියලා කියන්නේ අර ව්‍යුහාත්මක සංස්කෘතික වෙනසකට සමාජය යනුවෙන් වනෝට ව්‍යුහන් වෙනස් කරන්නත් බැහැ. මොකද අපි දැන් හෙට පාර්ලිමේන්තුවේ අපි හිතමු මාකර කුලය අහෝසි කරමු කියලා පනතක් ගේනවා කියන්නේ. මේ දේශපාලන විද්වතුන්ගේ උත්තරයක් වෙන්න පුළුවන් ඒක. හැබැයි ඒකෙන් කුලය මාරු වෙන්නේ නැහැ. කුලය කොහෙද තියෙන්නේ? ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. කුලය අහෝසි කරන කුලය කොහෙද තියෙන්නේ බෑ. කුලයේ තියෙන අපේ ක්‍රියාකාරීත්වය තුළ. මේ සංස්කෘතිය සහ ක්‍රියාකාරී කතෘකයෙන් බිහි වෙන්නේ. ඒතර මේ ක්‍රියාකාරීත්වය තුළ තමයි මේ මුළු ප්‍රශ්නේම තියෙන්නේ. ඒතර ක්‍රියාකාරීත්වය මාරු කරන්නේ නැහැ. ඒකට මෙන්න මෙතන දැන් මේ ත්‍රිකෝණය එක්තරා ආකාරයකට මේ ප්‍රශ්න විග්‍රහ කරන ඉතින් අපිට ඕන ප්‍රශ්න අරන් බලන්න. එතකොට පාදම මාරු කිරීමේ කතන්දරයකට එන්න වෙනවා. එතකොට ඒකෙත් අපිට පේනවා සංස්කෘතිය තමයි වැඩබිමක් බවට පත් වෙන්නේ. විශාල වශයෙන් මාරු කරන තොද. හැබැයි ඒකත් කරන්න ගියාම අපිට තව නිල වගේක් අහු වෙනවා. ඉතින් මට අද වෙලාවක් නැහැ. එක දෙයක් එක නිලයක් විතරක් මම කියන්නේ. රටක් මාරු වෙනවනම් මාරු වෙන්න පුළුවන් තැන නිලයක් වශයෙන් කිව්වොත් කියන්නම්. මේ ගමනේ ටිකක් ඉස්සරහට යනකොට අල්ල ගන්න පුළුවන් තැනක් තියෙනවා. මම කියන එකට සංස්කෘතික බල ප්‍රදේශ කියනවා. cultural power කියලා. ඒක වෙනම අපි තේරුම් ගන්න ඕන. දේශපාලන බලය, ආර්ථික බලය, මිලිටරි බලය කියලා බල යාන්ත්‍රණ තුනක් තියෙනවා. තව එකක් තියෙනවා මිනිස්සුන්ට අහු වෙන්නේ නැති සංස්කෘතික බලය. ඒක පාලකෝ දන්නේ හැබැයි ඒගොල්ලෝ ඒක පාවිච්චි කරනවා. සංස්කෘතික බලය මොකක්ද? සිස්ටම් එක පාවිච්චි කරනවා. සංස්කෘතික බල කියන්නේ සංස්කරණයට ඇති බලය. කියන්නේ විඥාන සංස්කරණයට ඇති බලය. කියන්නේ සංස්කෘතිය කියලා අපි කිව්වේ සංස්කරණය වෙන හැටිනේ. අන්න ඒක මාරු කරන්න පුළුවන් බලය කාටද තියෙන්නේ. ඒක අපේ රටේ බලුවොත් එහෙම බල සයිට්ස් 4ක් තියෙනවා. හරියට විඥානයට අත තියන්න පුළුවන් බලවත්තු 4 වර්ගයක්. එක කට්ටියක් තමයි අධ්‍යාපනඥයෝ නැත්නම් ගුරුවරු. දෙමව්පියන්ට ඒ බලය දෙන ඒගොල්ලෝ ගුරුවරු නිසා ඒ වෙලාවේ. ඒගොල්ලෝ ගුරු වශයෙන් වැඩ කරන නිසා ගුරුවරු උදේට අධ්‍යාපන. කලාවට ඒ බලය තියෙනවා. ඒ ලංකාවේ තියෙනවද නැද්ද කියලා බලන්න. ආගමට ඒ බලය තියෙනවා. ආගමික නායකයන් විශාල බලයක් තියෙනවා. පල්ලියේ පන්සල ඇතුලේ ඒගොල්ලන්ට ලොකු අර මිනිස්සුන්ගේ ඔළුව සකස් කිරීමේ බලයක් තියෙනවා. සහ අවසාන වශයෙන් ලංකාවේ නරකට හොඳට නරක විශේෂයෙන් නරකට මාධ්‍යට බලයක් තියෙනවා. එතකොට දැන් ලංකාවේ බලුවොත් මෙන්න මේ අඩවි 4ම ලෙඩ වෙලා තියෙනවා. මිනිස්සෙක් අර සහරක්ෂී එකිනෙකා රැක ගන්න බලාගෙන මිනිස්සෙක් නිර්මාණය නොකරන අතිශයින් රෝගී තත්වයක මේ විඥානය අල්ලන්න පුළුවන් භූමීන් 4ම තියෙනවා. සංස්කෘතික බල ප්‍රදේශ කියලා මම කියන්නේ. එතකොට මම හරියට පරිස්සමින් අධ්‍යයනය කරා පුනරුද්ධ කාල කියන ඒවා. යුරෝපා පුනරුද්ධ කියන ඉතාලියානු ප්‍රවෘත්ති යුරෝපා අර ෂිෆ්ට් එක උනේ කොහොමද කියලා මිනිස්සු මාරු වෙච්ච තැන. සම විශේෂයෙන් අපිට කිට්ටුවෙම තියෙන බෙන්ගාල පුනරුද්ධ ඉන්දියාවේ ලොකු පෙරලිය වෙනකොට බෙන්ගාලේ තමයි ඒකේ තොටිල්ල වශයෙන් තිබුණේ. කල්කටා සහ බෙන්ගාලේ කල්කටා. ඒතර බෙන්ගාල පුනරුද්ධියේ අවසාන මහා තරුව තමයි රවීන්ද්‍රනාත් tagore වගේ. ඒතර ඒගොල්ලන්ගේ කතිකාව ලංකාවේ හිතන්නවත් බැච්චර ඉහළට ගිය එක. ඒ බෙන්ගාලේ වෙච්ච බැලුවාම මෙන්න මේ සයිට්ස් 4 මාරු වෙලා තියෙනවා රිෆෝම් කරලා තියෙනවා කවුරු ඒම අය අධ්‍යාපන ක්‍රමයේ අධ්‍යාපන ගැන සිතීමේ tagore මේ හිතුවා ගොඩක් කට්ටිය අලුතෙන් හිතන්න පටන් ගත්තා. ඒතර ඒ නිසා වෙන වෙන වර්ගයේ පාසල්ද වෙන ක්‍රමද ගොඩක් බිහි වුණා. කෘෂ්ණමූර්ති ගොඩ අධ්‍යාපනයේ චේන්ජ් එකක් වෙනවා. කලාවේ මහා පෙරලියක් ඇති වෙනවා බෙන්ගාලේ. ඒගොල්ලෝ ඒක මාරු කරනවා. ආගමේ විශාල පෙරලියක් ඇති වෙනවා. ඒකත් බෙන්ගාලේ වෙන්නේ ඔය අමුතු ආගමික නායකයෝ ගණනාව. ඇවිල්ලා පරණ ආගම සම්පූර්ණයෙන් ඒ කතිකාවන් මාරු කරනවා. බෙන්ගාලේ එක්කම ආයුර්බින්දු මේ එහෙම ප්‍රශ්න කීප දෙනෙක් විවේකානන්ද ආයුර්බින්දු හිරෙත් ගියා ඉංග්‍රීසියට විරුද්ධ වැඩ කරද්දී අතරේ ආමුතු මිනිස්සෙක් යා ලොකු ආධ්‍යාත්මික නායකයෙක් විදිහට සැලකෙනවා. මාධ්‍ය ඉතින් ඒකට මේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය වුණේ හැබැයි විශාල පත්‍ර සංග්‍රහ ආදී වශයෙන් පෙරලියක් කරනවා. පස්වෙනි සයිට් එකක් තියෙනවා. ඒක ප්‍රධාන එකක්. දැන් යුරෝපා පොන්දුදේ මුළු ලෝකෙම ඉන්නේ මේ විද්‍යාත්මක දැනීමේ shift එකක් වෙනවා. ඒ කියන්නේ විද්‍යාවේ පෙරලියක් වෙනකොට මිනිස්සුගේ මනසේ පෙරලියක් වෙනවා කියන්නේ. ඉතින් ඒක හරි. ඒක ලංකාවට තාම අදාළ නැති නිසා මම ගත්තේ නැහැ. දැන් මම කියන විද්‍යාවේ පෙරලිය වෙන ලෝකෙ මෙමින් පවතින. මේ මම දැන් කතා කරන්නේ මේ පෙරලිය මත ඉඳලා. කියන්නේ පැරඩයිම් shift එකක් මෙමින් තියෙනවා පරණ විද්‍යාවේ මේ පරාමිතින් ඔක්කොම බිඳ වැටෙමින් තියෙනවා.
නව විද්‍යාවක දේවල් මතුවෙමින් ඒ ශාස්ත්‍රවලත් මතුවෙමින් පොදුවේ මතුවෙමින් සිස්ටම්ස් තියරි දැන් ඉකොලොජි වල ගිහිල්ලා ඉවරයි. සමාජ විද්‍යාවට මනුෂ්‍යයා පැත්තට ඇවිල්ලා නැහැ මේ අපි තමයි දැන් ඔය දැන් මම මේ කතා කරන්නේ එවැනි තැනක ඉඳලා. මේ ඒතකොට ලංකාවට කොහෙත්ම ඇවිල්ලා නැහැ. අපි තාම අර ලීනියර් තින්කින් වල ඉන්නේ. ඉතින් මෙන්න මේ කතන්දරේ තමයි මෙතන මේ කියන්නේ මේ හතරක්. මේ හතර ලංකාවේ කවදා හරි මෙන්න මේ අධ්‍යාපනය, කලාව, මාධ්‍ය, ආගම රිෆෝම් වෙනතුරු මේ රිෆෝම් කරගන්න බැරි වුණොත් ඒ කියන්නේ එහෙනම් ප්‍රශ්නේ අපි එහෙනම් මේ ගැටලුව අස්සේ ඉන්නවා. ගැටලුව ඊට වඩා නරක වෙනවා. කලාව කොහොමද ඉච්චර බලගත් වෙන්නේ? ලංකාවේ දැනටත් බලගත් වෙයි. මේ කලාවේ බලය පාවිච්චි නෙමෙයි. දැන් ලංකාවේ මිලියන් ගාණක් බලන්නේ ටෙලිවිෂන් එකනේ. ඒ කලාව වශයෙන් එනවා. කලාවේ වේශයෙන් එනවා. අපි ෆික්ස් කරන එන්ටර්ටේන්මන්ට් බිස්නස්. කලාව නෙවෙයි. ඒතර මේ වෙළඳපොළ විසින් නිර්මාණය කරපු කලාවසේ පෙනී හිටින එකක් නෙවෙයි. අත් වශයෙන් කලාවක් ලංකාවේ නැති තරම් ඉතාම සුළු වශයෙන් තියෙන. ඒකට ඒකේ කලාවයි සමාජය අතර සම්බන්ධය ඉතා නරකයි ලංකාවේ. අතිශයින්ම නරකයි. ඒකටත් කුල බෙහෙදය ඉතින් මම ඒක වෙනම සාකච්ඡා කරන්න ඕන. අපි පොටිම පාසලේ අපි තාම උගන්වන්නේ කලාව කියලා කියන්නේ අනිත් වැදගත් දේවල් ඉවරනහම එන්ටර්ටේන්මන්ට් විනෝදයට විවේකීදී කරන වැඩක් කියලා. ඒතර ඒක ප්‍රමුඛ දෙයක් නෙවෙයි. වෙන රටවල මේක ඉතාම ප්‍රමුඛ දෙයක්. කලාව නිසා කලාවට ලොකු බලයක් තියෙනවා. ඒ නිසා කලාවට මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙන නිසා කලාකරුවන්ට ජීවත් වෙනවා. ඒකට ලොකු අයියක් ලැබෙනවා. නිසා කලාවට හොඳයි යනවා. කියන්නේ දක්ෂෝ ඒ වැඩේට සුදුම එතනට යවෙනවා. ඉගෙන ගන්න. දැන් අපේ එහෙම යවෙන්නේ නැහැ. අපි බලෙන් තල්ලු කරන්නේ වෛද්‍ය විද්‍යාවට, ඉංජිනේරුවකට, දැන් IT බිස්නස්. ඔයාට යනවා. ඒකටත් කැමැත්තෙන් නෙමෙයි දරුවෝ දාන්න. සමහර ඉතාලම කලාවට දක්ෂ කෙනෙක් එහාට යවෙන්නේ මෙහාට යනවා. අපේ කේසස් ඕන් කරා හැමදෙනාම මේක හරියට ඉගෙන ගන්නත් වෙන. ඒකට බලයකුත් නැහැ. හැබැයි තිබුණා නම් මේ මොනසෙන්ගර පෙරළියේ ප්‍රධාන භූමිකාවක් ඉෂ්ට කරන්න තිබුණා. ඒකට ඒවා වෙනම ඒවා මාරු කරන්නේ කොහොමද කියලා බලන්න. ආගමික කතිකාවන්ගේ වෙන රටවල engage buddhism, liberation theology වගේ ඒ රටවල ඒ ආගමික කතිකාවන් මාරු වෙමින් පවතිනවා. දැන් ලංකාවේ කතෝලික සමාජ පොඩි එකක් තියෙනවා. පොඩි හැම කණ්ඩායම් සහ ටිකක් ප්‍රබල තැනක් තියෙනවා. බෞද්ධ සමාජය එහෙම එකක් නැහැ. ආයිලන්තේ, ජපාන්, විශේෂයෙන් යුරෝපයේ ඒ අලුත් නැත්නම් පුරාණ බුද්ධ ආගම නැවත ඒ කියන්නේ සමාජ විමුක්තියට ඒක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා පෙන්වමින් තියෙන engage buddhism කියලා වැඩපිළිවෙලක්, ව්‍යාපාරයක්, චින්තනයක් තියෙනවා. ඒක විශේෂයෙන් තායිලන්තයේම හොඳට තියෙනවා. කොරියාවේ තියෙනවා. කොරියාව ඉතාම විශේෂයෙන් දැන් කොරියාවේ මට හම්බෙලාම තියෙනවා මේ බෞද්ධ නෙට්වර්ක් එකක්. ඒක කියන්නේ solidarity for Buddhist reform කියලා. ඒගොල්ලෝ විශ්වාස කරන ඒගොල්ලෝ අපි දන්නේ නැති ඒගොල්ලෝ දන්න දේ ඒගොල්ලන්ගේ රටේ ලෙඩේ පන්සලේම ලෙඩේ තියෙනවා. ඒක රිෆෝම් කරන තුරු ඒක මොන නියම විදිහට මනුෂ්‍යත්වයට ගේන තුරු හරියන්නේ නැහැ කියලා ඒකන සංවිධාන 35ක් නෙට්වර්ක් එකක් හදාන්න තියෙනවා Buddhist solidarity for reform කියලා. ඒක වෙනම සාකච්ඡා කරන්න වටන ලංකාවේ අපි නම් තාම එහෙම හිතනවත් නැහැ. ඒ වගේ ඔළුව මාරු වෙන තැන් ගොඩක් තියෙනවා. ඒතර විද්‍යාත්මක ඥානෙත් අලුත් දෙයක් අපිට තාම කොහොමදත් වෙන්නේ නැහැ. තමයි කතා කරන්න උත්සාහ කරන්න ඕන. දැන් මෙන්න මේ ඒකත් එක විදිහකින් ඔහොම යන්න පුළුවන්. මේ සයිට්ස් හතරක් නැත්නම් පහක් තියෙනවා. මේ පහ මාරු කරන්න පුළුවන් නම් මිනිස්සු මාරු වෙනවා කියලා. එතකොට හරියනම් හුඟක් අපි වැඩ කරන්න ඕනේ අධ්‍යාපනය රිෆෝම් කරන්නේ කොහොමද? කලාව බලවත් කරන්නේ කොහොමද? ආගමික රිෆෝමිස් කතිකාවක් ආගම පරිවර්තනය කරන අලුත් කතිකාවක් ගේන්නේ කොහොමද? අපිට කරන්න බෑ ඒක. දව කරන්න පුළුවන්. වික්ෂුන් වහන්සේලා පියතුමන්ලා මෞලවිවරු ඒගොල්ලන්ගේ අතේ වැඩිපුර එක තියෙනවා. සමාජය ඇතුලෙන් එන්න ඕන තමන්ගේ රිෆෝම් කතිකා. ඉතින් අපි දැන් බැලුවොත් ගුරුවරු පඩිය සඳහා අරගල කරන අතරදී අරගල කරන අතරේ මේ දක්වා ලංකාවේ ගුරුවරු කණ්ඩායමක් ඉඳලා නැහැ. අඩු ගානේ සංග්‍රහයක් ගහලා මේ අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා කතා කරනවා. අධ්‍යාපනයේ දර්ශනය හිතුවා. ඒකට ස්කැන්ඩිනේවියන් රටවල ඉස්සෙල්ලාම වෙච්ච දෙයක් තමයි ඒක. ගුරුවරු එකතු වෙලා කල්පනා කරන්නේ. ෆෝක් හයි ස්කූල් සිස්ටම් වගේ කතන්දරේ මාරු වෙන පටන් ගත්තා. ඒක තමයි ෆින්ලන්තයේ තාම දිනු අධ්‍යාපන ක්‍රම කහසෙන් පහළ වුණේ නැහැ. ඒක උනේ ගුරුවරුන්ගේම එෆර්ට් එකකින්. ඉතින් අපි තාම අපේ ගුරුවරු තාම එතනට ගිහිල්ලා. කලාකරුවන්ගේ වැඩේ මම අවුරුදු 30ක් 40ක් අඩු ගානේ
විභාග සංස්කෘතික මධ්‍යස්ථානයේදී අපි මේක කරා. නමුත් ඒ කලාකරුවන් දන්නේ ඒගොල්ලන්ගේ රයිට්ස් ගැන. අපි අඩු ගානේ මේ පොලිසිය සරමේවත් ඩෙවලොප් කරලා ඕන යම්කිසි ව්‍යාපාරයක් එහෙම තියෙන වෙලාවට ඒක දෙන්න පුළුවන් කියලා. දැන් අපේ ඇතුලේ යම් කතාබහක් තියෙනවා මේ කලාව හරි දුර්වල. නැත්නම් කලාකරුවා සහ කලා සමාජය අතර තියෙන සම්බන්ධය ඉතා නරකයි. ඒ නිසා හොඳ කලාකරුවෝ හැදෙනවත් හරි අඩුයි. ප්‍රශ්නයක් තියෙනවා. ඒත් මාධ්‍ය ඇතුලේ කාලයක් ලංකාවේ මාධ්‍ය ව්‍යුහාත්මක මාරු කිරීම ගැන මාධ්‍යකරුවෝ කතා කරමින් හිටියන් නැත්තේ. ඒ කියන්නේ රිෆෝම් අදහස් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒක ඒගොල්ලන්ගේ ලොකුම ප්‍රශ්න තියෙන්නේ දැන් නම් ඒක හොඳ දුර්වලයි. දැන් තරුණ මාධ්‍යකරුවෝ තාම බේසික් දේවල් දන්නේ නැහැ. ඒ එතිකල් ප්‍රශ්න කොහොමද ගෙන්නේ කියලා දන්නේ නැහැ. මාධ්‍ය එතික්ස් එන විදිහක් දන්නේ නැහැ. එතකොට අර මූවමන්ට් එකක් නැහැ. ඒ නිසා සමාජයත් එක්ක සංවාදයක් නැහැ. ඊට පස්සේ මේ ඔක්කොමලා කොහෙදී හරි සමාජයත් එක්ක සමාජයෙන් එජෙන්ඩා එකට මේක දාගන්න. අධ්‍යාපනයේ සමාජ එජෙන්ඩා එකට දාන්න. ඒකට තමයි මාරුවක් වෙන්නේ. කලාකරුවා සමාජ එජෙන්ඩාට කලාවේ ප්‍රශ්නේ දාන්න. ඒතර මාධ්‍යකරුවත් තමන් මේ වෙලාව ඒක සමාජයට ඇතුල් කරන්න. නැත්නම් කොහොමද තමයි බලයක් හදාගන්න ඕනේ ස්ට්‍රක්චරල් වෙනස්කම් කරන්න. ආගමික වෙනස්කම් වලත් ඒ වගේ දෙයක් තියෙනවා. ඒ ආගමික නායකයන්ගේ යම්කිසි ගමනක් ඇති වෙන්න ඕන මේක මාරු කරන. දැන් ලංකාවේ ඉන්නවා ගල්කන්ද ධම්මානන්ද හඳුරු උන්වහන්සේගේ රාහුල ඉන්ස්ටිටියුට් එක ඔන්න එක පුංචි තැනක්. අද මගේ FB page එක එක අපේ FB page එකෙත් අර ජීවධර්මී සංසදය කියලා තියෙනවා. ඒකේ ඔය චර්යා ධර්ම කියන රාහුල ආයතන චර්යා ධර්ම කියලා ඒ ආයතන අදපු යමක් දැම්මා. ඒක සම්පූර්ණ ලංකාවේ ආගමික සංස්ථාවට විරුද්ධයි. විරුද්ධ කියන්නේ ඒක ප්‍රශ්න කරනවා මොකද්ද මේ ආගමික සංස්ථාවන්ගේ චර්යා ධර්ම කුමක් විය යුතුද කියලා. එතකොට උන්වහන්සේ ඒක තමන්ගේ රාහුල ආයතනේ මෙන්න මෙහෙමයි අපි චර්යා ධර්ම කියලා කියලා යම් සරල දෙයක්. නැත්නම් මේ වගේ ලොකු කතියක් ඇති වෙනවා. මේ වගේ දේවල් එහෙම සමාජ ඥාන. එතකොට මාරුවක් වෙයි.